පහළ සමයේ සිටම හරියට අත්පොත් ලැබූ ඉනිබ්බිතිව සරසවිදිවියේ අධ්‍යාපන කටයුතු අතරතුර සුවිශේෂී එක් ගීතයකින් ලෝක රස ගැනීමට සමත්කම් දැක්වූ සමාජ අනුභූතියෙන් ගීතයට ගේය පද රචනයට යොදා ගනිමින් ශ්‍රී ලාංකේය ගීත අස්වද්දන්නට මහඟු සේවයක් කළ මේ කලාකරුවාගේ ස්වභාවික ගේය පද රචනා තුළෙහි විශාරද සුනිල් එදිරිසිංහයන් ගායනා කරන මේ තරම් සිව් නැලිත කළුගල් ගීතයත් කර්ණාරත්න දියුල්ගනේ ගායන ශිල්පියා ගායනා කරන මැටි ගෙදර අපේ කිරියම්මා ඒ වගේම සමන් දෙවින් මහතා ගායනා කරන නෙළුම් මල් කළු වුණා අවුවට ගීතය හා විශාරද ඉන්දිකා කුමාරි මහත්මිය විසින් ගායනා කරනු ලබන ප්‍රේමදියම මන්තු තොටියෝ ආදී අර්ථපූර්ණ ගීත රසක් ශ්‍රී ලාංකේය සංගීත ශාස්ත්‍රයට ගායනා කළ අද දවසේ අපගේ මුඛ්‍ය අපේක්ෂාව වන ඒ හඬ පෞරුෂයට වේදිකාව විවර කරන්නයි මේ සූදානම. එසේනම් ඔබ අප මෙතෙක් වෙලා මුල පුරා බලාසිනි ඒ සොඳුරු මොහොත උදා කරන්නටයි අපි මේ වැයන්නේ. ඒ පද රචක නීතිඥ රජී වසන්ත දෙල්ගම මැතිතුමනි ඔබටයි මේ වේදිකාව බාර කරන්නේ. අපි හැම දිනකම අත්වසන්ත සාධනේ මාර්ගයේ පිළිගන්නේ ස්වාමීන් වහන්සේ මා හිතවත් අප කවුරුද කරන පාරිශ්‍රේකම් වන්නාර මහත්මයාණෙනි ගරු පාරිශ්‍රේකම් දුගෙනි ගුරු මෞපියවරුනි අමිතාත්තේ ආදරණීය දුවේ අද මටත් මගේ ජීවිතේ සන්තෝෂයෙන් පිරිච්ච දවසක්. ඒ මොකද කල්තොට පාරිශ්‍රේකම් කාර්යාලයේ පළමුවෙනි සාහිත්‍ය උත්සවයේද ඇවිල්ලා ඔබට කතා කරන්න පුළුවන් වීම ගැන. අපි දැක්කා මෙතන චුට්ට වෙලා ඉස්සෙල්ලා අපි පොල් තෙල් පහන පත්තු කරද්දී ඒක පෙල්ලෙන්න ගියා. ඒක පෙල්ලෙන්න ගියාම මුලින්ම අපේ පොලිසිය මහත්තයා අත තියලා ඒක නැවතුවා. ඊට පස්සේ පාරිශ ලේකම්තුමිය අත තිබ්බා. ඊට පස්සේ අපි අත තිබ්බා. ඒ වගේ තමයි මේ සමාජය හැදෙවැටෙන්නේ යන ඒ පොල් තෙල් පහන වගේ. හැබැයි වැඩෙන්න දෙන්නේ නැහැ අපි. අපේ රටේ එහෙම වැඩෙන්න දෙන්නේ නැතිව ඒ වෙනුවෙන් කටයුතු කරන හාමුදුරුවෝ ඉන්නවා. රාජනීතිඥයන් ඉන්නවා. සාමාන්‍ය මිනිස්සු ඉන්නවා. ඔවුන් නිසා තමයි අපේ රට ඇදලා වැඩි මේ තාක් දුර ආවේ. ඉදිරියටත් අපේ රට ඇදලා වැඩි යන්නේ ඒ වගේ මිනිස්සු නිසා. ඉතින් මම මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන මේ උත්සවය ආරම්භ කරන්න විශේෂයෙන්ම කැපී සිටි තුන්දෙනෙක් ඉන්නවා. රෝහිත රත්නායක මහත්මයා එක්ක එකතු වෙලා පාරිශ ලේකම්තුමිය එකතු වෙලා ඒ කැපකිරීම කරපු හැම දිනාටම බොහොම ස්තුතියි මම මේ අවස්ථාවේ පළ කරන්න කැමතියි. මම අද ආවේ සාහිත්‍ය දේශනයක් කරනවට වඩා ඔබත් එක්ක ජීවිතය බෙදා ගන්න. ජීවිතය බෙදා ගනිද්දී සාහිත්‍යය කියනවා. සාහිත්‍ය කලාව කියන්නේ වෙනමුකුත් නෙමෙයි. අපේ ජීවිතේ අපි කොහොමද අපේ ජීවිතය අනේකායක බෙදාගන්නේ කියන එක තමයි කලාවෙන් සාහිත්‍යයෙන් කියා දෙන්නේ. අපි කොහොමද අනේකාගේ සතුටේදී සන්තෝෂ වෙන්නේ කියන එක තමයි කලාවෙන් සාහිත්‍යයෙන් කියා දෙන්නේ. අපි අනේකාගේ දුකේදී කොහොමද දුක් වෙන්නේ? අපි අනේකාගේ අපෝස්ථාවේදී කොහොමද උදව් කරන්නේ? මෙන්න මේවා තමයි කලාවෙන් සාහිත්‍යයෙන් කියා දෙන්නේ. ඉතින් මම අද ඔබත් එක්ක කතා කරන්නේ අපි කොහොමද එකිනෙකා සතුටු වෙන්නේ?
එකිනෙකාට උදව් කරන්නේ, දුක බෙදා හදාගන්නේ මේ කාරණාව තමයි මම ඔබත් එක්ක අද මේ කතා කරන්නට උත්සාහ කරන්නේ. දැන් අපි දන්නවා අපි පුංචි කාලේදී අපේ අම්මලා අපි අඬද්දී අපි නලවන්න කියනවා කවි. නැලවිලි කියනවා. පුංචි අපි මේ මොනවක්වත් තේරුම් ගන්නේ නැහැ. හැබැයි අපේ පුංචි කනට අපේ පුංචි හිතට ඒ කවි වල තියෙන තාලය දැනෙනවා. අම්මගේ කටහඬ ඇහෙනවා. එතකොට හේද ගිහිල්ලා අඬන අපි දන්නේම නැතිව නැරෙනවා. කිසිම වෙන්නේ අපිට අපේ අම්මාගේ අපේ ආච්චි අම්මාගේ කටහඬේ තියෙන රිද්මය අපිට දැනෙන නිසා අපිට මුලින්ම කලාව ගැන සාහිත්‍ය ගැන පාඩමක් කියා දෙන්නේ අපේ ගෙදරින් අපේ අම්මා අපේ ආච්චි අම්මා අපේ තාත්තා අපේ අක්කා අපේ නැන්ද ඒගොල්ලෝ තමයි අපේ මුලින්ම කලාව සාහිත්‍ය ගැන කියා දෙන්නේ. ඒගොල්ලෝ අපිට ඒක කියා දෙන්නේ අපි නලවන්න අපේ හිත සනසන්න. එතනින් තමයි අපේ සාහිත්‍ය කලා ජීවිතය ආරම්භ වෙන්නේ. මේ ඉන්න හැම දරුවෙක්ම මේ ඉන්න හැම කෙනෙක්ම කලාවට ආදරේ මිනිස්සු. මොකද මිනිස්සු ත්‍රිසං සත්තුන්ගෙන් වෙන් වෙන තීරණාත්මක අවස්ථාව තමයි රස වින්දනය. යමක් රස විඳින්නට පුළුවන් තියෙනකම මනුෂ්‍යත්වයේ උත්තරීතරම අවස්ථාවක්. ඒක මේ අපි හැමෝටම තියෙන බව මට දැනෙනවා. එතකොට දැන් අපි පුංචි කාලේ අහලා තියෙන කවි අතරින් අපි කවියක් ගන්න අපි කවි පන්තියක් අහලා තිනවා මුනිත් කුමාරතුංග මුණ්ඩාසන් ලියපු නැලවිල්ල. ඒ නැලවිල්ලේ කියන්නේ අපේ අම්මා අපේ ආච්චි අම්මා අපිව නලවන්න කියන කවි ටිකක් මේ නැලවිල්ලේ තියෙනවා. එතෙන්දී අපිට පුංචි ළමයාට නොදැනුණා අහන් ඉන්න යමක් තේරෙන ළමයාට දැනෙන හරි අපූර්ව ලස්සන චිත්‍ර ටිකක් ඒ කයවල නිර්මාණය කරනවා. ඒ ලස්සන චිත්‍ර ටික නිර්මාණය කරන්නේ අපේ සුභාදමත් එක්ක එකතු කරලා. එතකොට දැන් ඒ කවි පටන් ගන්නේ තොටිල්ල සැමසුව බිලි පැද්දේ තාලෙට සවි අසමින් ගියේ සුමිහිරි නිදන්න කුදරන් කිරි. මේ පුංචි පුතාව නිදි කරවන්න අම්මා කියන කවිය. ඊට පස්සේ බලන්න ඒ අම්මා ඒ පුංචි දරුවාට මේ අපේ වටපිටාවේ තියෙන සිදුවීම් හරි ලස්සනට නිර්මාණාත්මකව කියා දෙන හැටි. සිසිල් වෙති හඳ ඉතා ආවා එහි පැනගතා. සිසිල් වෙති හඳ ඉතා ආවා එහි පැනගතා. රැසින් අඩක් නොනවතා සිටීද ඒ හොඳ සතා. මොකද කියන්නේ? හඳ හීතලයි කියලා දැනෙද්දී දැනිලා ආවා පැන්නලු හඳට. දැන් අපි අහලා තියෙන කුංචි කාලේ කතන්දරයක් අපි අහලා තියෙනවා. හඳේ හාවෙක් ඉන්නවා කියලා. අපි දන්නා විද්‍යාවම හඳේ හාවෙක් නැහැ කියලා. නමුත් අපි හිතන්න ඕන ලස්සන විදිය අපිට අපේ ආච්චි අම්මා කියලා දෙනවා. ආවා හඳට පැනලා එයා මොකද යාට හීතල ඕන වෙලා යා හඳට පැනලා ඉන්නවා. හැබැයි ඒ ආවා කොච්චර හොඳ සතෙක්ද? රැසින් අඩක් නොනවතා ඉඳීවි ඒ හොඳ සතා. ඒ සතා ඒ හඳේ රැස් වලින් භාගයක් අපටත් දෙන්න දීලා තියෙනවා. බලන්නේ ලෝකය තමන් විතරක් අත් කරගන්නේ නැහැ. හඳ ආවා තමන් විතරක් අත් කරගන්නේ නැහැ. කොටසක් අපටත් දෙවනවා. ඒ එළිය අපට දෙවනවා. දැන් බලන්නේ අපි අහලා තියෙන අතීතයේ ඉඳලා අපි ජාතක කතාවලින් අහලා තියෙන මේ සසදා ජාතකයේ කියන කතාව. ඒක බලන්න ඒ කුමාරතුංග කවියා නැලවිල්ල කියන කවියෙන් අපට අරන් දීලා තියෙන හැටි අපේ ජීවිතයට ලං කරලා තියෙන හැටි. ඊළඟට අපි දන්නවා මේ හැන්දෑවෙදී පහන් පාතු කරන්න ගියවල ඔය හැංගිලා ඉන්න දුන්නෝ විද්‍යාස්සේ වහලෙන් එක තැන් වලින් හැංගිච්ච තැන් වලින් එනවා එළියට. අපි ඒක දැකලා තියෙනවා. අපි පුංචි කාලේ මේ හුණන්ට ඉරටු ගහලා බස්සටක් දීලා තියෙනවා. නේද? අපි ඔය කරලා තියෙනවා. එතකොට මේ හුණු ටික එළියට ඇවිල්ලා මොකද්ද කරන්නේ? අර
එළියට ලං වෙන මැස්සා මොකක්ද මේ දුර වෙන්නේ. එතකොට දැන් බලන්න මේ කුමාරතුංග කවිය ඒක කවියට වෙනින් විදිහකට අරගෙන යනවා. ඔහු කියනවා කූනෝ එළියට ආව. කූනෝ එළියට ඇවිල්ලා මොකද්ද උන් කරන්නේ? කූනෝ කරන්නේ අර මැස්සන්ව කනවා. හැබැයි කවිය කියන්නේ ඒ මැස්සන්ව කන්නේ මොකක් නිසාද? පුංචි ළමයා හඬද්දී පුංචි ළමයා නිදාගනිද්දී ඒ මැස්සෝ ඇවිල්ලා කෑ ගහනවා. එහෙම වුණොත් එහෙම මේ පුංචි ළමයාට ඇහැරෙනවා. ඒක නිසා ඒ පුංචි ළමයාව ඇහැර වෙන එක නවත්තන්න තමයි කූරු ඇවිල්ලා කටම කට හිලා ගනි. අර මොකද මැස්සෙක්ගේ පිටිපස්සෙන් හැපුවොත් එහෙම ඌ කෑ ගහනවා. ඒක නිසා මොකද කරන්නේ? මේ කූණ ඇවිල්ලා කටම කට හිලා ගනි. අර මැස්සගේ කටින්ම අල්ලගෙන කනවා. දැන් බලන්න අපි එතකොට මේ හැන්දෑවෙද්දි හඳ පායන එක ඊට පස්සේ ඔය මූණ එළියට එන එක ඊට පස්සේ ඉර බැහැගෙන යන එක මේ වගේ කුරුල්ලෝ නිදා ගන්න එක පොස් පැටව නිදා ගන්න එක මේ හැම දෙයක්ම මේ හැම සිද්ධියක්ම කුමාරතුංග කවිය ඔහුගේ කවියේදී හරි අපූර්වවට අපිට කියා දෙනවා. මේ සුභාදහමේ සිද්ධිය අපේ ජීවිතයට සම්බන්ධ කරමින් අපේ පුතාට නිදා ගන්න පසුබිමක් හදන ආකාරය. එතකොට දැන් ඒ වගේ අපිට සාහිත්‍යයේදී කියා දෙන වැදගත්ම පාඩමක් තමයි අපේ සුභාදහම අපේ වටපිටාව එක්ක තියෙන නෑ ගනුදෙනුව. මේ ගනුදෙනුව හරිම කිට්ටු ගනුදෙනුවක්. ඒ ගනුදෙනුවෙන් අපිට ඈත් වෙන්න හැකියාවක් නෑ. මේ සත්තු මේ ගහකොළ අපේ නෑදෑයෝ කියන එක අපිට අපේ ආත්තම්මලා අපේ සීයලා පුංචි කල්ලා කියලා දෙනවා. ඊට පස්සේ රඳරයක් තියෙන්නේ අර සර්පයෝ දැන් සර්පයන්ගේ දැන් ණයාහිම එනකොට අපි ආච්චි අම්මලා කරන්නේ මේ නයිහාමි මේ ගෙදර පුංචි දරුවෝ ඉන්නේ කිරිසප්පයෝ ඉන්නේ රයන්න කියලා. දැන් මේ ණයා දැන් සමහර මේ ගෙදර දැන් ණයා ගෙදරට එන්නේ නැතුව ඈතට යනවා. එතකොට දැන් අපිට හිතෙනවා මොකද මේ ණයාට මේ ආතම්ම කියන එක තේරෙනවා. නේද? ආතම්ම කියන එක තේරෙනවා කෙසේ වෙතත් එතෙන්දී අපිට දැනෙන්නේ අපිට මේ සතාව ගහලා මරන්න ආතම්ම උගන්නට වඩා අපිට උගන්වනවා මේ සතාව ගහලා මරන්න නැතිව මේ සතත් කතා බහ කරලා මේ සතත් අපි නෑ ඒක අපේ හිතවතෙක් කියලා අපිට දන්නවලා ඒ සතාව හිමින්සරේ ඈතට කරා. ඉතින් ඒ වගේ අලුත් අදහස් මේ සාහිත්‍ය අපි නොදන්නා සාහිත්‍ය අපි ආතම්මල කවදාවත් අකුරක්වත් නොදැන සමහරවිට අපි ආතම්මල අකුරක්වත් දන්නේ නැහැ. නමුත් අපට කියා දීලා තියෙනවා ඒ සාහිත්‍ය කියන්නේ අන්න ඒ සබාදහම තීරුම් ගැනීමේ කලාව. ඉතින් මම අද ඔබට මුලින්ම කවියක් කියන්න හිතුවා. මේ කවිය ලියලා තියෙන්නේ ලක්ෂා සත්කෝරල කියන කවියක්. දැන් අපුංචි අදහසක් අපි ගනිමු. අපේ රටේ කවි සාහිත්‍ය ගත්ත පස්සේ කවි සාහිත්‍ය ගත්ත පස්සේ අපි දන්නවා අනුරාධපුර පොළොන්නරුවේ ඉඳපුවා මේ ප්‍රාජිත යුගය අනුරාධපුර පොළොන්නරු දඹදෙණිය ආපහුව කුරුණෑගල කෝට්ටේ මහනුවර මේ තියෙන හැම අවස්ථාවකදීම රජවාසන පදනම් කරගත්ත කවි ටිකක් තිබුණා. නමුත් අනාදිමත් කාලයක ඉඳලා අපේ රටේ තියෙනවා ජනකවිය. මේ ජනකවිය අපේ සාමාන්‍ය මිනිස්සුන්ගේ කවිය. ඊට පස්සේ සුද්ධෝ විශේෂයෙන් පෘතුගීසි ලන්දේසීන් අපේ රට ආවට පස්සේ ආ රජවාසන පදනම් වෙලා තිබිච්ච සාහිත්‍ය කියන එක සාමාන්‍ය සමාජයට එන්න පටන් ගත්තා. විශේෂයෙන් මාතර යුගය කියන්නේ එහෙම යුගයක්. මාතර යුගයෙන් පස්සේ ඊළඟට කොළඹ යුගය එනවා. කොළඹ යුගය ආවට පස්සේ කොළඹ යුගයෙන් 1900 මුල් ගණන්. ඊපස්සේ කොළඹ යුගයේ පසු කාලීන යුගය කියලා 1930 ගණන් වලදී ආපහු වෙනවා. ඊට පස්සේ 1960 ගණන් වලදී ආපහු සේ සාහිත්‍ය යුගය නව යුගයක් හැටියට පෙරලෙනවා. මේ එහෙම ඇවිල්ලා 1960 ගණන් වල ඊට පස්සේ 1980 90 එක කවි පරම්පරාව ඇවිල්ලා මේ වෙනකොට අපි නියෝජනය කරන 2000න් පස්සේ කවි පරම්පරාව ආරම්භ වෙනවා. මේ මම මේ තෝරගත්ත කවිය 2000න් පස්සේ කවි පරම්පරාවේ
ලක්ෂාන්ත අතුකෝරල කියන කවියා කියපු කවියක්. මේ කවිය අපේ ජීවිත වලට හරි කිට්ටු කවියක්. දැන් අපි දන්නවා අපි මේ කල්තොට අපේ අම්මලා තාත්තලා තාවිශේෂයෙන් තාත්තලා බයිසිකල් තියෙනවා. ගොඩක් ලාවට මේ ඉස්කෝලේ දරුවන්ව තාත්තලා අරගෙන ඉන්නේ බයිසිකලේ. දැන් එතකොට මෙන්න මේ කවියක් එහෙම දුවෙක්කයි පුතෙක්කයි පුත්සයිකලයක තියාගෙන පුතාව පුත්සයිකලේ ඉස්සරහා පොල්ලේ දුවව ලගේජ් එකේ වාඩි කරගෙන බයිසිකල් පදින තාත්තා කෙනෙක්ගේ රූපයක් එක්ක නැවෙන කවියක් තමයි දැන් මම ඔබට කියන්න තියන්නේ. මෙන්න කවිය. ලගේජ් එකේ යකඩ කූරු ඇනිනවාද දුවේ හරස් කොල්ල ගැටි පස්ස රිදෙනවාද පුතේ ඉවසමු අපි ඉවසන විට දුකද දුකක් නොවේ බොරළු දෙවැඩ නිවන තැන තාර පාරති. දැන් මේ තාත්තා පුතාව ඉස්සරහ පොල්ලේ දුවව ලගේජ් එකේ තියාගෙන බොරළු පාර දිගේ බයිසිකලේ පදිනවා. පදින්නේ කොහෙටද? පදින්නේ තාර පාර හම්බ වෙන තැන. දැන් දරුවනේ මෙතන කවි ලියද්දී කවියක උදේ සංකේත කරන જાතියක් තියෙනවා. දැන් මෙතන බොරළු පාර කියලා කියන්නේ දරුවනේ මේ වෙනකොට දියුණු නොවුණු සාමාන්‍ය මිනිසුන්ගේ සාමාන්‍ය ගම්බිම් මේ තමයි මේ බොරළු පාරේ නියෝජනය කරන්නේ. තාර පාරේ නෙමෙයි. තාර පාර කියන්නේ සංවර්ධනයේ උන ලෝකය. ඒතකොට මේ තාත්තා මොකද කරන්නේ අර පුතාවයි දුවයි දාගෙන බොරළු පාර දිගේ ඒ කියන්නේ මේ දියුණු වෙමින් තියෙන ගම්මානයේ දිගේ ටික එනවා. කොහේ හොයාගෙනද තාර පාර හොයාගෙන. ඒ කියන්නේ දියුණු වෙන ලෝකේ හොයාගෙන තාත්තා මේ දරුවන්ව යාගේ බයිසිකලේ දාගෙන අරගෙන එනවා. ඊට පස්සේ බලමු ඊළඟ කොටස මොකක්ද කියන්නේ. ඔන්න පුතේ ඉරත් නුඹේ ඇහැට අනින්නේ. ඒ පුතේ වාගේ ඇහැට ඉර අනිනවා කියන්නේ දැන් පුංචි දරුවට ඉරේලිය පුතේ පාන්දර අමාරුයි. ඇහැට දරා ගන්න. හැන්ඩල් එකේ මලකඩ අත සරසන්නේ මේ අපි දන්නවා බයිසිකලේ හැන්ඩල් එකේ හැන්ඩුවට පස්සේ අත ගාවට පස්සේ මලකඩ දුක දැනෙනවා. මේවා අපිට හරි ළඟ දැනෙන අත්දැකීම්. තාත්තා අඬනවයි කියා සැක නොසිතන්නේ කඳුළු නොවේ ඩා බින්දුයි ඉස්සට වැටෙන්නේ කියනවා පුතේ. දැන් පුතාගේ ඉස්සරහ හැන්ඩල් එක අල්ලගෙන ඉඳලා අතේ මලකට ගෑවෙනවා. ඒකකොට පුතාට දැනේවි මේ ඔළුවට මේ කෙතර යමක් වැටෙනවා. හිතන්නේ පාපුතේ ඒ කඳුළු නෙවෙයි. තාත්තා මහන්සියෙන් බයිසිකලේ පදිද්දී ඒ ඉන දාඩිය බින්දු තමයි පුතාගේ ඔළුවට වැටෙන්නේ කියලා කියනවා. ඊට පස්සේ ආයෙ තාත්තා කියනවා දුවේ නුඹේ හුස්ම රැල්ලක් සුළඟට නොයසී කමිස පිටේ ඉරුණ තැයින් ඇතුළට විවිසි. දුවල පිටිපස්සේ ඉන්නේ. දුවේ ඔයාගේ හුස්ම පොඩක් එළියට යන්නේ නැතුව මගේ පිටේ ඉරිච්ච කමිසයේ සිදුරු අතරින් ඇතුල් වෙනවා. මේ තාත්තට ඇඳගෙන ඉන්නේ. අපිට දැන් තාත්තට චිත්‍රයක් නැවෙනවා. තාත්තට තියෙන්නේ කාර් එකක් වෑන් එකක් නෙමෙයි. තාත්තට තියෙන්නේ බයිසිකලයක්. එතකොට ඒකම තාත්තගේ පිටේ ෂර්ට් එකේ ඉරිලා තියෙන්නේ. තාත්තා කම්සි ඉරිච්ච කම්සෙ කඩකට තාත්තා කෙනෙක්. කමිස පිටේ ඉරුණ දැනේ ඇතුළට විසි ඝන රතුලේ වැලක් වෙලා හද තුල ගැවසි ඇට කූඩුව බල ගන්නවායි පදිනට විහිසි. දුවේ ඔයාගේ උස්ම පොද ඇවිල්ලා මගේ ඉරිච්ච ෂර්ට් එකේ ඇතුලෙන් මගේ ඇඟට වදිනවා. ඒ වදින හුලඟ පුතේ ඇඟ ඇතුලට ඇවිල්ලා මගේ පපුවට දැනෙනවා. ඉතින්ම දැනෙලා මට මහා ශක්තියක් එනවා. මේ ඔය දෙන්නව අරගෙන අලුත් ලෝකයට දුක් මහන්සිය අරගෙන යනවා. දැන් එතකොට මේ කියන්නේ මේ තාත්තා තුළ මේ දරුවන් කෙරෙහි තියෙන මහා ආදරය. මේ ආදරයත් එක්ක එයා කැපකිරීම ජීවිතේ මහා කැපකිරීමක් කරන සූදානම් වූ කැපකිරීමක් කරනවා මේ දරුවන්ට අනාගත ලස්සන ලෝකය අත්පත් කර දෙන්න. ඊළඟට මෙන්න කියනවා මගේ පල්ලිගු දෙක දුක් දෙන ඉර පරදන්නයි ඔටුනු සුසුළු මිරිවැඩි යසේ ඉස්කු ලබන්නයි ජීවිතයේ බයිසිකලෙන් මා බැස යන්නයි එදා සොහොන් මල ළඟ තුතු පඳුරු පිපෙන්නයි කියනවා. දරුවනේ මගේ මේ උත්සාහය මගේ
මගේ පළඟිදුවේ මේ එයා කියන්නේ උට ආලෝකයේ දෙන පළඟකට දෙකක් මේ දරුවෝ දෙන්න. ඒ දෙන්නාගේ ජීවිතය යහපත් කරන්නයි මගේ මේ උත්සාහය. අවසානයේ කියන ජීවිතයේ බයිසිකලෙන් මා බැස යන්නේ. ජීවිතයක් හරියට බයිසිකලෙන් ගමනක් වගේ. මේ ජීවන ගමන හරියට බයිසිකලේ යන ගමනක් වගේ. දවසකදී මම මගේ ජීවිතයේ බයිසිකලෙන් මෙහෙගෙන යනවා. දරුවනේ අන්න එදාට මම මිය ගියත් මගේ සුහුණ ගාවට එන නුඹලාට දැනේවි මගේ ආදරය. මෙන්න මේ පියාගේ මේ දැනෙන ආදරය ගැන තියෙන ගීත ගණනාවක් තියෙනවා. මට හිතුණා අද ඔබට එයින් එක ගීතයක් අපි අහමු. කවුරුහරි දියුල්ගනේ මහත්මයා ගායනා කරන කුමාර ලියනගේ ලියපු රෝකඩනම් කීප සංගීතවත් කරපු අන්දරයායේ වැවුතාවල්ලේ සක්මන් කරන අප්පච්චි කෙතේ නිලයි මට දොලේ නිලයි ගහවැලේ මලයි මට අප්පච්චි. හරි. දැන් අපි අපේ තාත්තා ගැන අපට ආදරයක් ඇති වෙන කවියක් ඇහුවා, ගීතයක් ඇහුවා. දැන් මට හිතෙනවා අපි ටුට්ටක් වෙනස් වෙමු. මොකද කවි විතරක්ම නෙමෙයි සාහිත්‍ය. ගීත විතරක්ම නෙමෙයි සාහිත්‍ය. අපේ ආච්චි අම්මලා අපට ගියා දීපු කවි. අපි නටන නැටුම්, අපි බලන චිත්‍රපටි මේ හැම එකක්ම තුල සාහිත්‍ය තියෙනවා. මම දැන් කතන්දරයක් කියන්නේ හැදුවා හිතනවා මේ කතන්දරේ බොහෝ පාර කතාවක්. නමුත් ඒක අදටත් අපේ රටටත් වළංගු වෙන කතාවක්. මේකයි කතන්දරය. ඔන්න හිටියලු මිනිස්සෙක් බඩා කියලා. මේ බඩා හොඳට කන්න පුළුවන්. හොඳට කන්න පුළුවන් හැබැයි කිසිම රස්සාවක් කරන්නේ නැහැ. ඉතින් මේ බඩාට ගෙදරින් අම්මා ඉන්නකම් අම්මා තාත්තා ඉන්නකම් කන්න බොන්න දුන්නා. ඊට පස්සේ අම්මා තාත්තා මරුණාට පස්සේ මේ බඩා කරපු රස්සාවකුත් නැහැ. තියෙන දේපලකුත් නැහැ. ඒ නිසා මොකද සිද්ධ වුනේ? බඩාට වැටුණා සිද්ධ වුණා පාරට වැටෙනවා. ඉතින් මේ මිනිස්සයා මේ තැන්වල හිඟා කෑමක් කළා බඩ පිරෙන්න කෑම හොයාගෙන යනවා. කනවා. එතකොට දවසක් මේ බඩා මෙහිම කෑම හොයලා යද්දි කන්න මොනවාක්වත් හම්බුනේ නැහැ. අන්තිමට කුරුම්බ වෙලෙන්දේ හිටියා මේ එයාගාව කුරුම්බ කපලා දාලා තියෙනවා. ඊට පස්සේ මිනිස්සු කුරුම්බ දීලා අර පිස් කොම්බය දාලා යනවා එයාගාව. ඊට පස්සේ මොකද කරේ බඩා අර ටැබ්ලි කප මිනිස්සයාගේ පිටේකුත් ඉල්ලගෙන කුරුම්බා පාලා මද ගන්න පටන් ගත්තා. මේ මම මද ගන්න පටන් ගන්නකොට මැස්සෝ වගේ ඇවිල්ලා වැහුවා මේ කුරුම්බ කොම්බ. දැන් මේ මිනිහට හරි තරහයි. මේ බඩගින්න ඉඳලා හොයාගත්ත මේ කුරුම්බ කොම්බෙට වහනවා මැස්සෝ. ඊට පස්සේ මොකද කරේ මෙහෙම කළා ගැහුවා පාර මැස්සෝ 7 දිනක් මලා. එක පාරට මැස්සෝ 7 දිනක් මලා. ඊට පස්සේ බඩාට දැන් ඒකෙන් පොඩි ගිරකමක් මතුනා යකෝ මම එකපාරේ මැස්සෝ 7 දිනක් මලාන් මැරුවා නේද. ඊට පස්සේ කුරුම්බට කතාලා වඩා කල්පනා කරන පටන් ගත්තා මෙහෙමයි. මේ මට දැන් කිසියම් දක්ෂතාවයක් තියෙනවා මේක පොඩ්ඩක් මාකට් කරන්න පුළුවන්. එහෙම කළා මොකද කරේ? එතන අල්ලපදන ගියා මිනිස්සේ බැනගානින මේ මිනිස්සට කිව්වා මේ මට පොඩි බෝඩ්ඩක් හදලා දෙනවද? මෙන්න මේ වචන දාලා. මොකද්ද වචනය? 7 දිනක් මැරු යෝධයා කියලා බෝඩ් එක. මොකද්ද බෝඩ් එක කියනම? 7 දිනක් මැරු යෝධයා. මොකද උතේ මේ බෝඩ් එක ගැහුවේ 7 දිනක් මැරු යෝධයා කියලා. 7 දිනක් මැරු යෝධයා. එහෙම කියලා දැන් මොන කවුරු 7 දිනක්ද මැරුවේ? මැස්සෝ 7 දිනක් මැරුවේ. ඊට පස්සේ මොකද කරේ? මැස්සෝ 7 දිනක් මරු මේ බඩා දාගත්තා 7 දිනක් මරු යෝධයා කියලා බෝඩ් එක ගහලා එල්ලගත්තා දෙල්ලේ. ඔන්න දැන් බඩා මේ බෝඩ් එක ගහගෙන ඉස්සරහට. යනකොට පාරේ යන මිනිස්සු මේක දිහා බලලා මේ පාරේ ඉඳ දෙනවා මෙහෙම යන්න මහත්යෝ කියලා වගේ ඉඳ දෙනවා. හරි බඩාට එන්නා මේකේ මොකක් හරි එකක් තියෙනවා කියන්නේ. ඊට පස්සේ බඩත් තවත් බොහොම ඡන්දියෙක් වගේ ඉස්සරහට යනකොට දැන් ආයෙත් බඩගින්නක් ආවා. ඊපස්සේ මොකද බඩා කරේ? බඩා ගියා කඩේකට. කඩේකට ගියාට පස්සේ බෝඩ් එකට ගියාට පස්සේ අම්මුවන් ඇසෙන් ගියා ආයෙත් ඉන්න මහත්තයා වාඩින්න කියලා
දීලා මොනවද ඕනේ ඊට පස්සේ වඩා පොළ දේවල් දුන්නා වඩ බැරින්න කෑවා. හරි. දැන් සල්ලි ඕනේ නැහැ සල්ලි කියලා මොකද දැන් 7 දිනක් මරු යෝධයා කියලා බෝඩ් එකක් ගහලා මිනිස්සු දන්නේ නැහැ මරුවේ කවුරු 7 දිනෙන්ද කියලා දන්නවද? නෑ මිනිස්සු දන්නේ නෑ. මිනිස්සු දන්නේ 7 දිනක් මරුවා කියලා විතරයි. මැස්සෝ කියනවා එතන දන්නේ නෑ. දැන් මෙන්න ඉතින් බලාගෙන මිනිස්සු ඉස්සරහට යනවා. බලාගෙන මිනිස්සු ඉස්සරහට යද්දී සමාජයේ මහා සැලකිලි පුදුම සැලකිලි. ඉහිම යද්දී ඔන්න දවසක් රාජපුරුෂයෝ කණ්ඩායමක් වෙනවා. මේ රාජපුරුෂයෝ එන්නේ ඒ රටට ඇවිල්ලා තිනවා පිටරටකින් මහා යෝධයෙක්. අනේ යෝධයා කියලා කියනවා මාව පරාජය කරන්න පුළුවන් කෙනෙක් මේ රටේ ඉන්නවා නම් අරන් අයයි. එතකොට දැන් කවුරුවත් මේ යෝධයා පරාජය කරන්න නැහැ. ඊට පස්සේ මේ රාජපුරුෂයෝ හොයා යනවා මේ යෝධයා පරාජය කරන්න පුළුවන් පුරුෂයෙක් ඉන්නවා කියලා. එමේ යනකොට දකින්නවා බෝඩ් එකක් ගහගත්ත බඩාල්. අම්මා දැන් රාජපුරුෂයා සන්තෝෂයි. මොකක්ද රජුරුවන්ගේ ලකුණු ගන්න දාගෙන මේ පස්විසනාන නෙවෙයි. ඉතින් මොකද කරන්නේ බඩාල ඉක්මන යනවා මෙහෙමයි යෝධයෙක් ඇවිල්ලා ඉන්නවා. එයා පරාජය කරන්න කවුරුවත් නෑ අපි හිතනවා තමුන්ට පුළුවන් කියලා. මේ යමුරතුමා ගාවට කියලා. දැන් රජතුමා ගාවට ගියාට පස්සේ බඩා ගහන තමුන්ට පුළුවන්ද මේ යෝධයා පරාජය කරන්න? බඩා කියනවා ඔව් මට පුළුවන්. එහෙනම් මොනවද වෙන්න ඕනේ? මට රජතුමනි මාස 3ක් පළපු මාස එක බත් ඕනේ. හොඳට කාලා තව ශක්තිමත් වෙන්න. ඊට පස්සේ ඒකම මා ඉන්න කුටිය එහා පැත්තේ කුටියේ තියන්න ඕනේ අර පිටරටින් ආපු යෝධයා. දැන් ඔන්න කාජුෝ ඒකට හා කියලා දැන් කුටියක මේ පැත්තේ කුටියේ අර පිටරටින් ආපු යෝධයාවයි මේ පැත්තේ කුටියේ අපි වඩාවයි තියෙනවා. දැන් මොහොම ඉන්නකොට වඩා මොකද කරන්නේ? දෙන්නගේ විත්‍ය වෙන්නේ කාමර දෙක වෙන්නේ විත්‍යනේ. වඩා මොකද කරන්නේ? ඉන්නේ දවසෙන් දවස පොඩ අර එහා පැත්තේ විත්‍ය ටික හරනවා. හැබැයි එහා පැත්තේ පසාරුම වෙන්න. දැන් මෙහෙම පාළි යද්දී දැන් මාස 3 යද්දී මාස 2මාරක් විතර යද්දී දැන් බඩා සෑහෙන ප්‍රමාණයක් එක හරලා ඉවරයි විත්‍ය. ඊට පස්සේ බඩා හයියෙන් ඔය යුද්ධයට දැන් මේ දෙන්න අතර යුද්ධය කියන දවස් ඉස්සර දවසේ මොන දැන් හයියෙන් කෑගහලා කියනවා මේ යෝධයෝ කියන්නේ එහා පැත්තේ යෝධයාට කියන්නේ අනිත් කාමරේ යෝධයාට මේ යෝධයෝ මට විතක් ගන්න ඕනේ. ඔබ ගාවිනද බුවක් තියනවා. ඊට පස්සේ අර එහාට යෝධයා කියනවා ඔව් මට බුවක් තියනවා. ඒ කොහොමද අපට දෙන්නේ? අයියෝ ඔක මහදයාට පොඩිට හම ගන්න කියලා මොකන්නේ? දානවා නේවහලා අර චූටි පොඩි සිදුරක් දිවිතනේ ගහනවා. ගරුවට පස්සේ මොකද? පිටිය අර අන්තිම පුංචි සිදුර කඩාගෙන ගිහිල්ලා වඩාගේ යටි හපැත්තට යනවා. අම්මා මේ සිද්ධිය මාර සිද්ධියක් නේ. දැන් හිතන්නකෝ මෙච්චර විතර පළල විත්‍යා කොහොමද මේ එකපාරකින් කඩන්නේ? එතකොට මිනිස්සු හිතනවා අර යා පැත්තේ මේ යෝධයා හිතනවා පුදුම ශක්තිවන්ත පුරුෂයෙක් මේ. මේ බඩ මේ එහා පැත්තේ මාත්‍ර සටන් කරන්නේ පුදුම ශක්තිවන්ත මිනිහෙක් කියලා ඒ යෝධයා බය වෙනවා. ඊට පස්සේ සටන ඊළඟ දවසේ පටන් ගන්නවා. පටන් ගත්තට පස්සේ මොකද වෙන්නේ? මහා සෙනගේ වැටි සටන පටන් ගත්තට පස්සේ අර සෙනගේ මැද්දෙන් පැනලා අර එහා රටේ යෝධයා පැනලා දුවනවා. සටනක් ඇදුවම බඩාට ජය ලැබෙනවා. දැන් බලන්න දැන් මේ දක්වාම දිගින් දිගටම මේ පුද්ගලයා බොරුව සහ උපක්‍රමශීලී බව පාවිච්චි කරමින් තමයි මේ ගමන යන්නේ. හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් මේ යෝධයාගේ මේ ක්‍රියාකලාපය නිසා එහා රටේ යෝධයා බය දිවුවට පස්සේ මුළු සේනාවක් බය වෙනවා. ඊට පස්සේ ඔහුට ලැබෙනවා ඒ රටේ සේනාධිපති තනතුර. ඊට පස්සේ අවස්ථාවකදී රාජ්‍යලෝ මේ යනවා. එතකොට මේ දැන් බඩාට මේ බොරු බලය නිසා අවසානයේ මොකද වෙන්නේ? බඩා රාජ්‍යලෝකවට පත් වෙනවා. දැන් බලන්න දරුවනේ මේ අපේ ලෝකේ මේ අපි ඉන්න වටපිටාවෙත් වෙන්නේ ඕකම තමයි. අපි දන්නේ නැහැ ඇත්තට මේ දක්ෂෙක්ද කියලා. නමුත් අපිට ටීවී එකෙන් පෙන්නනවා යමෙක් මහ වීරයෙක් කියලා. අපිට හතරෙන් අපිට කියනවා මෙයා මහ වීරයෙක් කියලා. අපිට ඉන්ටර්නෙට් එකේ Facebook එකේ පෙන්නනවා මෙයා මහ වීරයෙක් කියලා. එතකොට අපි හිතනවා යමෙක් අපි කිසිවක් නොදන්නා යමෙක් මහ වීරයෙක් කියලා. නමුත් දරුවනේ ඇත්ත ඒක නෙවෙයි. විචාරණය කියන එක අන්න ඒ වගේ දෙයක්. එතකොට
මේ කතාව මේ ආත්තම්මල කියන කතාන්දර. මේ කතාන්දරේ ජන කතා පොතේ දිච්ච කතාවක්. බලන්න ඒ ජන කතා පොතේ දිච්ච කතාව අපේ ජීවිතයට කොච්චර සම්බන්ධද? අපේ සමාජයට කොච්චර සම්බන්ධද? එතකොට අන්න ඒ වගේ මේ කලාවේ සාහිත්‍ය දර්ශනයේ අපිට කියා දෙනවා යමක් කියපු හැටියට පිළිගන්නේ නැතිව අලුතෙන් හිතන්නේ. අලුතෙන් හිතලා අලුත් විදියට කල්පනා කරන්නේ. අපිට මේ කතන්දර වලින් කියා දෙනවා. ඒ නිසා අපි මේ කතන්දර අහන එක, මේ කතන්දර බලන එක, පොත්පත් කියවන එකෙන් අපිට අපේ ජීවිතයට අපි නොදකින්න, අපිට නොපෙනෙන ඇහැක් අපිට ගෙනලා දෙනවා. අන්න ඒක නිසා අපිට වැදගත් වෙනවා ගරුනේ මේ සාහිත්‍ය කියන එක. දැන් මෙන්න මේ ඊළඟ කවියක් මම කියනවා. මේ කවිය හුංගයි මායි කියලා කවියක්. හරිද? මේ කවිය නම හුංගයි මායි. ඔයගොල්ලෝ මේ හුංගා කියන කෙනාව දන්නවද? හුංගෝ දෙන්නෙක් ඉන්නවා. එකෙක් තමයි අර මේ ඇලේ ඉන්න මේ මට දැම්මම විදින මාළුවා. උඩක් කියන්නේ හුංගා. තව හුංගෙක් ඉන්නවා. ඒ හුංගා තමයි අපි සෙල්ලම් කරද්දී ඉන්න හුංගා. දන්නවනේ ඒ හුංගාව. දැන් සරලව කියනවා නම් අපි පස් දිනක් ඉන්නවා. දෙපැත්තට බෙදන්න පුළුවන් 3 දිනයි දෙන්නයිනේ. අර දෙන්න යන පැත්තට දානවා හුංගාව. එතකොට මේ හුංගයි මායි කියන කවියේ පන්දරන මේ අපි අපේ ශ්‍රී ලංකන ජීවිතේ මේ ඉන හුංගා. නමුත් ඒ හුංගාව භාවිතා කළා හරි ලස්සන කතන්දරයක් කියනවා. මේ බලන්නගේ කතන්දරය මොකද්ද කියලා. මේක ඇත්තම සිද්ධියක්. මේක මේ බලංගොඩ කලාපයේ ඔබතුමා දන්නවා ඇති. බලංගොඩ කලාපයේ ඉස්කෝලයක ගැන තිබිච්ච ප්‍රවෘත්තියක් අස්සෙන් තමයි මේ කතාව මේ කවිය ලියලා තියෙන්නේ මේ රචකයා. ඒ ප්‍රවෘත්තිය තමයි එක ගුරුවරයෙකු හා එක ශිෂ්‍යයෙකු සිටින පාසලක් බලංගොඩ ප්‍රදේශයේ වාර්තා වී තිබිලා. ඊට පස්සේ මම මේක හොයලා බැලුවා. ඒක හැබැයිව ආන්දරනේ මේක මේ ඉස්කෝලයක් ඉල්ලලා තියෙනවා. දැන් ඒක වහලා පටුගම්මන ඉස්කෝලේ. ඒ ඉස්කෝලේ දැන් වහලා එතන වෘත්තීයමය ආයතන දාලා තියෙනවා. ඔබ හසිත දන්නවා. මම මේ ප්‍රවෘත්තිය තමයි මේ කවිය ලියපු චන්ද්‍රසේන පදුකම කියන මහත්මයා කවියට අරගෙන තියෙන්නේ. දැන් බලන්න දැන් කවි ලියද්දි දරුවනේ කවියක් ලියද්දි සාහිත්‍ය ලියද්දි අපිට තේරෙනවා මේ අපි මේ හොයාගන්නේ අපි මේ ලියන දේවල් හොයාගන්නේ මේ වටපිටාවෙන්මයි. හරි ඒ වටපිටාවෙන් හොයාගන්න දේවල් වලින් තමයි අපි කවියක් කියන්නේ. සින්දුවක් කියන්නේ. කතන්දරයක් කියන්නේ. එහෙම මේ බලන්න මේ ලොකු පන්ති වල ඈයෝ ගහනවා අපිට ඒ හින්දා අපි තරහයි උන් එක්ක. උන් ඉස්කෝලේ පස්සේ ගිය හින්දා සන්තෝෂෙන් අපි පාටියෙකුත් දැම්මා. දැන් මේක ළමයි ඉස්කෝලේ ඉපෙච්ච එක ළමයි මේ කවිය කියන්නේ. දැන් බලන්නේ ළමයා භාෂාව. දැන් ළමයිගේ භාෂාව මේක මේ ළමයිගේ භාෂාවෙන් මේ කියලා තියෙන්නේ. ලොකු පන්ති වල ඈයෝ ගහනවා අපිට ඒ හින්දා අපි තරහයි උන් එක්ක. උන් ඉස්කෝලේ පස්සේ ගිය හින්දා සන්තෝෂෙන් අපි පාටියෙකුත් දැම්මා. මේ ළමයා කියනවා අපිට හරි සන්තෝෂයිලු ඉස්කෝලේ ලොකුවට ගිය එක මොකෝ ඒගොල්ලෝ අපිට ගහනවා. ඒකට මොකද කරේ? අපි පාටියක් දැම්මා. හැබැයි අපි කිව්වට එක්කෙනා. මේ ආයෙත් පොඩ්ඩක් පාටිය දාන්නේ කායිද? උන් ගත්තේ. අපේ යාළුවෝ අස් වෙනවා සැරින් සැරේ පාළුයි ටිකෙන් ටික ඉස්කෝලේ පන්ති. ඇහුවම මොකෝ යන්නේ අස් වෙලා ගියා. ඕකත් ඉස්කෝලයක් දැයි කියලා ඇහුවා. උඩන් ගන්න අපේ කියනවා අපේ පොඩි මීනියාවක් තියෙනවා ගමේ ඉස්කෝලේ දාලා ටවුන් එකේ ඉස්කෝලේ යන්නේ. දැන් මේ ඒක මගේ අපේ කමේදී මම දැක්කා දැන් මම ගියේ ඉස්කෝලේ මේ අපේ ඉස්කෝලේ අතර හොඳ ගන්නවා. නමුත් මේ අපේ ඉස්කෝලේට වඩා පන්ති අඩු ගාණක් තියෙන ඉස්කෝලේට හම්බුනේ මේ බස් එක යනවා. ඒක පොඩි මේ ඒ බස් එකේ ගිහිල්ලා බහැලා යන මේ ලෙඩක් තියෙනවා මිනිස්සුන්ට. දැන් ඒ ලෙඩ තමයි අතරම දරුවනේ අපිට මේ සමාජයේ ටීවී එකේ රේඩියෝ එකේ මේ ඒක අන්තර්ජාලයෙන් අපිට මවලා දෙන ලෝකය. එහෙම නෙමෙයි. දැන් පුංචි ඉස්කෝලේ ගිහිල්ලා ලොකුවට කොන්සෙප්ට් එක ගන්න පුළුවන්. මේ ඉස්කෝලේ මේ රටට ජීවිතයක් දෙන කී දෙනෙක් නම් දී කරන්න පුළුවන්. ඒක තමයි ඇත්ත. අපි ගිය පුංචි ඉස්කෝලවල මගේ පුංචි ඉස්කෝලේ. කියලා පානාති පාදද මොකද්ද? ටීචර්ලා ගියා දාලා ඉස්කෝලේ. අගුවම ලොකු සර්ගෙන් මොකදයි කියලා කිව්වා වැඩි වෙලා කියලා අනුපාති. ගුරු ශිෂ්‍යම්පාති කියලා කියනවා. ඒකට ගුරුවරු වැඩි වෙන්න බෑ. ශිෂ්‍යයන්ට වඩා. දැන් ශිෂ්‍යෝ ඉන්නේ එකේ නිසා ගුරුවරු ඊට වැඩි ඉන්න බෑ. ඒක නිසා ගුරුවරු මේ ඉස්කෝලේ දාලා ගිහිල්ලා. ඉරපායා ගියා බහැලා සැරින් සැරේ කැලෙන්ඩරේ කොළ හැලුණා එකින් එක.
පාළුයි නම් පොත අස්සන් ලේකරගෙන ලොකු සර්වර් මමයි විතරයි ඉස්කෝලේ. මේ ඉස්කෝලේ දාන්නේ ලොකු සර්වර් මේ පුංචි ළමයායි විතරයි. මැරතන් එකක් වාගේලු දැන් ජීවිතය කප් එක අරගන්න නම් තමයි දුවලා. පොඩි කාලේ ඉඳලම වෙන්නලු පුහුණු. නැත්තම් මේ වේලු අපහඩ දිනන්නට. තනියම වෙන්න ඇහිකිද මැරතන් පුහුණු මගේ තනියට කුංගව අඬගහ ගත්තා. කුංගයි මායි දිනුවා මීටර් 100 කුංගා පරාදයි මං දිනුවා ඒක. දැන් මේ සමහරවිට මේ දැන් මේ කවිය ලියන කෙනා ඒ පුංචි ළමයාගේ තනියෙන් ඉස්කෝලේ කියන පුංචි ළමයාගේ හිතට දැහැලා එයා මේ කියන අපූර්ව. දැන් කවුරුවත් නැතුව තනියෙන් ඉස්කෝලේ කියන ළමයෙක් හිටන් ඒ ළමයාට පාළුවේ. දැන් ඒකට එයාගේ මේ පාළුව මේ බලන්න මේ කවිය ලියපු කෙනා ඔබට කියන හැටි. එයා කියනවා එයා ඒතර මේ ළමයාට යාළුවෙක් නැහැ. මේ ළමයාට ලොකු සර් විතරයි ඉන්නේ. ඒතකොට මේ යාළුවෙක් නැතුව ඉස්කෝලේ ගිහින් කොච්චර අමාරුද? එතකොට මේ ළමයා කුංගෙක් කියලා කාල්පනික යාළුවෙක් හදාගෙන ඉන්නවා. කුංගා කියන්නේ කාල්පනික පීඩ කියන්නේ වගේ කුංගා කියලා මේ කාල්පනික කෙනෙක් හදාගෙන මේ මුංගත් එක්ක සෙල්ලම් කරනවා. මුංගත් එක්ක ඉගෙන ගන්නවා කියා මේ අපිට කියනවා. හැබැයි අපිට කියාදී අපිට දැනෙනවා මේ කොයිතරම් අපරාධයක් මේ වෙලා තියෙන්නේ කියලා. කුංගයි මායි පාඩම් කුංගයි මායි පොත් පාඩම් කිරුවාට පාඩම් දිගේ නෙම නැහැ කුංගාගේ දිවට. කුංගයි මායි පන්තිය අතු ගන්නකොට කුංගා මග පරිණාම කම්මැලි ගමන. දැන් කොහෙද තියෙන්නේ? මේ කුංගයි මෙයි පාඩම් ගන්නකොට කුංගාට අතුරක් ගන්න පාඩම් නැහැ. මේ අතර මුගියක් නෝ නෑ මේ බලන්න මේ කවිය මේ ලස්සන කවියක් ගොතන හැටි දැන් අපි හොයාගන්න යන්නේ ඒක. මේ කවියදී අමුතුම ලෝකෙක ඉඳලා කල්පනා කරන්න ඕනේ. කුංගයි මායි තරඟට ලිව්වම අකුරු බැන්නා ලොකුද හොඳ නෑ ඒයි අකුරු. කුංගා ලියලා ඇති කියලා ලස්සනට බැලුවම ඌ ලියලා නෑ ඒක අකුරක්වත්ම. මාණ්ඩලික ජනනී තරගේ නගලු ජනනී පුරුදු වෙමු කීවා අපි දෙන්න. අම්මත් අහගෙනලු මං කවි කියන හඬ කුංගට කවි බෑ හිටියේ බුම්මගෙන. කුංගයි මායි පාඩම් කෙරුවා රැට මගේ පොත වැහි නිදි මං දන්නේම නැතිව. උදේ පාන්දර ඇහැරි බලනකොට පොත පෙරලගෙන කුංගා එතකනුත් වැඩ. දැන් මේ බලන්න අපි කවදාවත් හිතපු නැති කුංගා වරගෙන ඒක කුංගට පණ දීලා අපිත් එක කවියක් කියලා. ඒක දරුවනේ දැන් මේ කවියේ කාරණා දෙකක් කියනවා. එකක් තමයි දැන් මේ ළමයාගේ පාළුව. අනිත් එක තමයි අපේ රටේ අධ්‍යාපනයට වෙලා තියෙන දේ. අපේ රටේ ඉගෙනීමට වෙලා තියෙන දේ මේ කවි කියනවා දරුවනේ. අපි හැමදාම උදේ වන්දනා කරන්න ඕන. ගාථාවක් වෙනවත් වන්දනා කරන්න ඕන මිනිස්සෙක් ඉන්නවා අපේ රටේ. ඒ තමයි ඉදාස් අධ්‍යාපනයේ ගියා සී ආචාර්ය CWW කන්නංගර මහත්මයා. එතුමා මේ විදාස් අධ්‍යාපනය කියන අපි මේ නොමිලේ මේ ඉස්කෝලේ තිබුණේ නැත්තම් දරුවනේ අපි ගොඩාක් උදවිලි ඉගෙන ගන්න බෑ. මම මෙතන මේ ස්ටේජ් එකේ නැහැ. මම හිතන්නේ මෙතන නිලධාරීන් බොහෝ දෙනෙක් මේ ස්ටේජ් වල නැති වෙයි. ඒක තමයි ඇත්ත. මොකද දරුවනේ අපේ අම්මලා තාත්තලාට සල්ලි දීලා උගන්වන්න ක්‍රමයක් නැහැ. ඔවුන්ට පුළුවන් දේ නොමිලේ ඉස්කෝලේට එක්කම නැවිලා අපිට අපුල් කරවන එක. දරුවනේ මේ ආචාර්ය CWW පන්නගර මහත්මයා එතුමාට මේ අදහස මුලින්ම එන්නේ නැත්තේ ඒක අත්හරිය අපු සිද්ධියකින් වෙන්න ඕන. මොකද එතුමා මුලින්ම ගියේ පුංචි ඉස්කෝලේක. මේ ඉස්කෝලේදී තෑගි ප්‍රධානෝත්සවයේදී මේ හරි දක්ෂයි මේ පන්නගර මහත්මයා. එතුමා දිගින් දිගට පිට තෑගි දිනනවා. මේ තෑගි දිනද්දී ඒ උත්සවයට ඇවිල්ලා හිටියේ ඒ කාලේ ගාල්ලේ ලොකු ඉස්කෝලයක් තමයි විශ්වවිද්‍යාලය. මේ විශ්වවිද්‍යාලයේ විදුහල් කර්මා දැරල් කියලා පියතුමෙක් තමයි ඇවිල්ලා හිටියේ. එතුමා දැක්කා මේ කන්නංගර මහත්මයාගේ දක්ෂතාවය. මේ කන්නංගර ශිෂ්‍යයාගේ ඒ පුංචි ශිෂ්‍යයා එක දිගට තෑගි ගන්නවා. මේක දැක්කට පස්සේ එතුමාට සන්තෝෂ හිතුණා. සන්තෝෂ හිතිලා ඒ දැරල් පියතුමා කන්නංගර මහත්මයාව ලොකු ඉස්කෝලේ එක්කන් ගියා. ඒකවල දරුවනේ ශිෂ්‍යත්ව කියලා එකක් නැහැ. දැන් අපි දක්ෂ ළමයෙකුට ලොකු ඉස්කෝලේ යන chance එකක් තියෙනවා ශිෂ්‍යත්වයේ. පොඩි ශිෂ්‍යත්ව කියලා එකක් නැහැ. ඊට පස්සේ 1945 දී එතුමා තමයි අපේ රටේ පාර්ලිමේන්තුවට ගිහිල්ලා
අපේ රටේ අධ්‍යාපන පියවරා වෙලා විදාස අධ්‍යාපනය කියන පාඩත ගෙනල්ලා මේ සල්ලි වලට උගන්වපු රටේ නිකම් උගන්වන ඉස්කෝලේ හැදුවෙතුමා. ඒකම දක්ෂ ළමයින්ට පහවතේදී ශිෂ්‍යත්ව පාස් වෙලා ලොකු ඉස්කෝලේකට යන්න අවස්ථාව හදා දුන්නේ එතුමා. ඒකම එහෙම අපේ රටේ සාමාන්‍ය මිනිස්සු අතරින් ඔබ අපි වගේ විශාල දරු පිරිසකට උසස් අධ්‍යාපනයක් දීලා මේ රටේ ඉහළ තැන් වලට එන්න බාර දුන්නේ එතුමා. නමුත් දරුවනේ මේ එතුමා 1960 ගණන් වලදී මේ යනවා. මේ යන අවස්ථාවේ දරුවනේ එතුමා අන්තිම රෝගාතුර වෙලා ඉන්නකොට බෙහෙත් ගන්න සල්ලි තිබුණේ නැහැ. අන්තිමට පාර්ලිමේන්තුවෙන් යෝජනාවක් කරලා රුපියල් 500 ගානේ වගේ මට මතක හැටියට එතුමාට ආදායයක් දෙනවා. එතකොට දැන් බලන්න දරුවනේ එදා කාලේ අද කාලේ අතර වෙනස දැන් හිතන්නකෝ. දැන් අද කාලේ මේ වගේ සංකල්පයක් ඇවිල්ලා මේ සංකල්පයක් ගෙනල්ලා මෙහිම මධ්‍ය මහාවිද්‍යාල හදලා අධ්‍යාපන මේ වගේ සේවයක් කළා නම් ඒ පුද්ගලයා කොහෙතරම්නම් කොන්ත්‍රාත් වලින් ගන්න උපයා ගන්න. එහෙනම් මධ්‍ය මහාවිද්‍යාල හදන කොන්ත්‍රාත් එක ගන්න උඹේ බොරුවේ. ඒ මාර්ගයෙන් සල්ලි හම්බ කරගන්නේ ඔහු. නමුත් කිසිම ප්‍රතිලාභයක් හිතන්නේ නැතිව එකම එක මේ දරුවෝ වෙනුවෙන් විතරක් හිතලා මේ රට වෙනුවෙන් විතරක් එහෙම වැඩ කරපු ශ්‍රේෂ්ඨ මිනිස්සු අපේ රටේ ඉන්නවා. අපි ඕන්ට ගරු කරන්න ඕන. ඕන්ගේ නම කලාතුරකින් තමයි කියවෙන්නේ. නමුත් ටීවී එකේ ගියේ නැතුණාට ටීවී එකේ ගියේ නැතුණාට Facebook එකේ නැතුණාට අපි වීරයන් හැටියට සලකන්න ඕනේ. අන්න ඒ වගේ ශ්‍රේෂ්ඨ මිනිස්සු. ඉතින් ඔහු එතුමන්ම මම මේ ඉස්කෝලේ වැහිච්ච මේ ඉස්කෝලේ ගැන මතක් කරද්දී මට එතුමාම මතක් වුණා. මොකද එතුමා තමයි අපට මෙහිම ඉගෙන ගන්න කතා කරන්නට ශක්තියක් දුන්න ශ්‍රේෂ්ඨය. දැන් දරුවනේ මම ඊළඟට ඔබත් එක්ක තවත් කවියක් කියන්න එනවා. මේ කවිය දරුවනේ මේකෙන් කියන්නේ අපි අනුන් වෙනුවෙන් අපිට කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්න ඕනේ කියලා. මොකද අපි හැමදෙස්සෙම අනේකාගේ දුක අපි දකින්න ඕන. අනේකාගේ අවස්ථාවකට උදව් කරන්න ඕන. අපි මගේ යාළුවා ළඟ ඉඳද්දී මගේ පුංචි ප්‍රශ්නයකට උත්තරයක් අහද්දී මම පොත වහන එක හරි නෑ නේද? නමුත් අපිට හිතනවා නේද පොත වහන්න. යාළුවා එපෙද්දී අපිට හිතනවා පොත වහන්න. නමුත් මගේ යාළුවා මගේ ප්‍රශ්නයකට උත්තරයක් බලාගෙන ඉඳී ඒක බලාගන්න උඩට ගමන් නැහැ දරුවනේ. ඒකෙන් අපිට බැරි කමක් වෙන්නේ නැහැ කවදාවත්. ඒක නිසා අපි පුංචි හරි උදව්වකින්, ඒ වගේ පුංචි හරි උදව්වකින් අපේ යාළුවාට උදව් කරන්න ඕන. දැන් මම මේ කියන්න යන කවිය. ඒක මගේ දූ බේරන්න කියලා කවියක්. මේක මේ නිරංජන ගුරුගේ කියලා මහත්මයෙක් තමයි කියලා තියෙන්නේ. මේ කවියේ තියෙන දරුවනේ ඔන්න යාළුවෝ දෙන්නේ යනවා ඒගොල්ලෝ තාත්තත් එක්ක වැව කුරුපදින්න. කුරුපදින්න ගියාට පස්සේ මොකක් හරි සිද්ධියක් වෙලා මේ උරුව පෙරලෙනවා. එතකොට දැන් යන්නේ අපේ තාත්තයි දුවගේ යාළුවයි. දැන් බලන්න එතකොට මෙන්න මේ සිද්ධිය පදනම් කරගෙන තමයි මේ කවිය ලියන්නේ. මෙන්න කවිය. ඔරුවෙන් ගිහින් පුල් නෙළුමන් නෙලාලා විකුණන් නෙමි විහෙර ළඟ මග තියාලා අවසන් මල බුදුන් කාවුල පුදාලා දෙනුවන් පිසිවි මම මල් ගැන හිතාලා. දැන් තාත්තා මේ කවිය කියන්නේ තාත්තා කියනවා මම ඔරුවෙන් ගිහිල්ලා පිපිච්ච නෙළුමන් නෙලලා අරන් ඇවිල්ලා විහාරේ ගාව තියාගෙන විකුණනවා. අවසන් මල නම් විකුණන්නේ නැහැ. මම ඒක අරගෙන යනවා බුදුන් කාවුල ගාවට ගිහිල්ලා වැඳලා මම මල් ගැන ප්‍රාර්ථනාවක් කරනවා. මොකද්ද බලමු මේ උන්ට කරන්න දෙන ප්‍රාර්ථනාව. ඔන්න දැන් මේ සිද්ධිය කියනවා. එදිනද පැමිණියේ මනරාම් වැවුතරට දුව යෙහෙලියක හා ඇවිදින් මා ළඟට අප්පච්චියේ අපගෙන යන්නක දුරට මා හද බෙදව විය මේ දෙදෙනාගේ වහට උරදින ඇරෙන තාත්තේ අනේ අපිවත් තරයි යන්නකෝ අද බැරේ
නෙළුමන් නෙලා වැව මැදටම ආවා. සිහිලෙල් වැව් අමාරස දුවරු නෑවා. මලවුල් වැවක මල් නෙත් අසකෙන් පෑවා. ඔකදින් ගී ගෑණි මල් ලෝකේ ගාවා. පුංචි ළමයි දෙන්න වැව මැදට හරිම සන්තෝෂ වෙලා. ඒගොල්ලෝ කියනවා මලවුල් වැවක කියන්නේ මේ මලින් ආපූල වෙච්ච මල් වලින් පිරී ගිය වැවේ මල් නෙත් අසකෙන් පෑවා. මේ දරුවෝ දෙන්නගේ අත් එකක් මල් වගේ. ඒගොල්ලෝ ඇස් වලින් hina වෙනවා. ඒගොල්ලෝ පුදුම සන්තෝෂකින් කවි කියනවා. ඔකදින් ගී ගෑණි මල් ලෝකේ ගාවා. ලස්සනට මේගොල්ලෝ සින්දු කියනවා. දැන් මේ තාත්තා වගේ අර ඔරුවේ දරුවෝ දෙන්න අරගෙන යනවා. මේ පුංචි ගෑලා දෙන්න සන්තෝෂයෙන් hina වෙවි. ඒගොල්ලෝ සින්දු කියනවා. බියකරුණුවක් මා නෙතදර ඇවිස්සුනේ පෙර නොවිදි මෙය අරුමෙකි මිනිස්සුනි. දැනෙමින් ආවා බිය දුක් පද පිලිස්සුනි. ඔරු කඳ පෙරුණා අප හැමති දුස්ති ගැස්සුනි. මොකද වෙන්නේ? හිතා ගන්නවා බැරි සිද්ධියක් වෙනවා. ඔරුව පෙරෙනවා. දැන් තාත්තයි මුල දෙන්නයි ඒවට වැටෙනවා. නෙළුමන් ගියේ මතු පිට පාවෙද්දී නෙළුමන් ගියේ මතු පිට පාවෙද්දී දුවරු මරගියෙන් එක ලෙස නගලද්දී දෑනට ඔවුන් කඳ කොට හසු කරගද්දී ඔරු කඳ යට ගියා බොරදිය මතු වෙද්දී මොකද වෙන්නේ? මේගොල්ලෝ ඔරුව පෙරුණා පස්සේ අර බොරදියේ ඔරු කඳක් දැන් මේගොල්ලන් දාගෙන බැලුව යටට ගිහිල්ලා දූ දෙදෙනම දඟලති මා බදාගෙන බෝසත් නොවේ අර යමු බෑ අර තියාගෙන මොහොතක අප ටිකෙන් ටික වැව හිලි යන තීරණයකට යා යුතු විදිහ හදාගෙන දැන් ඔරු බැලිලා ඔරුවක් දැන් ඔරුපලට යට ගිහිල්ලා පුංචි කෑල්ලම දෙන්න තාත්තා බදාගෙන කෑගහම පස්සේ තියෙන්නේ දෙන්නාම අරගෙන තාත්තට පීනගෙන යන්න අයියක් නැහැ. දැන් මොකද කරන්නේ? දරුවනේ එක්කෙනායි බේර ගන්න පුළුවන් වෙන්නේ. අපි බලමු මොකද වෙන්නේ කියලා. එහෙමනම් ඔබේ තාත්තා නම් කවුද බේරගන්නේ? ඔබට ඉන්නේ කවුද? මාව. නේද? මේ වගේ දෙයක් අපුත් නාන අපේ තාත්තා කවුද බේරගන්නේ? මාව. එමුනේ අපිට හිතෙන්නේ එක දැරි එක දරා පිහිනිය හැක ගොඩට නැතිනම් පිදෙනම යනු වැට වැවදියේ යටට කවුරුද අත හරින්නේ මම වැව මැදට මොනවා හිතේ විද වැව තනි වෙන හිතට තාත්තව බඩාගෙන අඬද්දී බඩාගෙන නේමයි දෙන්නා මරු විකල්ලෙන් නගලද්දී එක්කෙනා යරගෙන යන්න පුළුවන් තාත්තා හිතනවා දැන් මම එක්කෙනා යරගෙන යන්නේ අනිත් වැවේ තනි වෙන හිතට මොකක් වේ දැනේවිද අනිවාර්යයෙන්ම ජීවිතේ සමගාන තත්ත්වයක් තියෙනවා කියලා මේ තාත්තා දන්නවා. කවුරුටද මෙහෙම කියනවා? දෙවියන් බුදුන් මා තනි කර නැමු කලෙක කළපව් එකින් එක පොකුරට පළ දෙන විටක ඉහෙලිය මරා දුව බේරා ගතම නැක අත්හැරියෙමි මගේ දුව ගැඹුර ඇති දියක. කඩන්නේ තාත්තට යා කබරා කළා අවසාන දිනය ගන්නවා. කමක් නැහැ. මගේ දුව බේරගෙන මට මේ දුවව අතාරින්න බෑ. මට එක්කෙනා යන්න පුළුවන්. මම පයින් පාරේ මේ අනිත් දුවව අරගෙන යනවා කියලා තාත්තා තීරණය කළා. තමන්ගේ දුවව අතාරිනවා. ඊට පස්සේ දරුවනේ මෙන්න මෙහෙම කියනවා. දුවගේ ඉහෙලියව මෙගොඩින් තියාලා යලි පිහිනුවා මගේ දුවනිය සොයාලා නෙළුමන් කවදිය මත රැඳීලා දූ කුමරිය වැවේ ගැඹුරට ගිලීලා තාත්තා අර දුව අරගෙන ඇවිල්ලා ගොඩින් තියලා තමන්ගේ දුව අරගෙන එන්න යද්දී දුව දියේ ගිලීලා ඊට පස්සේ ඔහු මෙන්න මෙහෙම ඉල්ලීමක් කරනවා සමාජයේ ඒක තමයි දරුවනේ මේ කවියේ තියෙන වටිනාම තැන මෙහෙම කියනවා වහමින් ගැඹුර සියපත් විකුණල නිබඳ නොනෙලමි නොවි කුණමි පැහැරුල මල් සුවඳ ආවොත් ඔබේ දුවගේ යෙහෙළිය ලෙසද මගේ රත්තරන් දුව බේරා ගන්න සබඳ මොකද්ද කියන්නේ කියනවා යම් දවසක ඔබගේ දුවගේ යාළුවා හැටියට
මගේ දුව අන්න එදාට මගේ දුව බේර ගන්න. දැන් මේ මොකක්ද? දරුවනේ තමන්ට කෙනෙක්ට අතාරින්න බැරි බැඳීම අනේකා වෙනුවෙන් අතාරින්න. එච්චර පරාර්ථකාමී පුළුවන් නම් එච්චර පරාර්ථකාමී වෙන්න. ඔහු ඉන්නේ ඒක. මම එහෙම කළා වඩා පුළුවන් නම් ඒ තරම් පරාර්ථකාමී වෙන්න කියලා ඔහු ඉන්නේ. දැන් බලන්න දරුවනේ මේ කවියේ අපිට මහා ශෝකයක් එක්ක මා ශ්‍රේෂ්ඨ මිනිස්සෙගේ හදවතක් වෙනව නේද? කියන්නේ තමන්ගේ දරුවව අත්හැරලා තව දරුවෙක් ජීවිතේ බේරගන්න පුළුවන් හිතක් කියන මිනිස්සෙක් කියන්නේ ඔහු හිත නැහැටි. ඔහුගේ හදවත කොච්චරනම් පුරුල් වෙනවද? ඒක මොහු ඉල්ලනවා. ඔබට සිද්ධිය වුණා ඔබ අනෙක් දරුව බේරගන්න. මොකද තමන්ගේ දේට වඩා ආත්මාර්ථකාමී වීමට වඩා පරාර්ථකාමී ශ්‍රේෂ්ඨයි. ඒක තමයි මේ කවියේ දරුවනේ ඔබට කියා දෙන්න උත්සාහ කරන්නේ. දැන් සාහිත්‍යකයන් දරුවනේ මෙන්න මෙහෙම දෙයක්. අපට කවදාවත් නොහිතෙන. නමුත් ලෝකයට කළ හැකි ශ්‍රේෂ්ඨතම ක්‍රියාවන් අපට කරන්න ආරාධ්‍යා දෙන එක තමයි සාහිත්‍යය කරන්නේ. ඒ සාහිත්‍යයේදී අපිට හිතා ගන්නවත් බැරි දේවල් අපිට කියා දෙනවා. දැන් මේ ඊළඟ කවිය ඒ කවිය දරුවනේ බුලුගහ කියලා කියන කවියක්. මේ කවිය කියන්නේ මේ අපි පණ නැහැ කියලා හිතන මේ ගස් වලට පණ තියෙන බව. මේ ගස් වලට දැනෙන බව. මේ ගස් වල අපි ආරක්ෂා කරන බව. ඒක පරම සත්‍යයක්. අන්නේ සත්‍ය තමයි දරුවනේ මේ මම කියා දෙන ඊළඟ කවියෙන් ඔබට කියන්නේ. මේ කවිය ලියලා තියෙන දරුවනේ 1990 වල අපේ රටේ ප්‍රමුඛතම කවියා හැටියට සැලකෙන ලාල් නෑගොඩ කියන කවියා. මේ ලාල් නෑගොඩ කියන කවියාගේ පොතක පිච්ච කවියක් තමයි බුලුගහ කියන කවිය. මම ඒ කවිය කියන්නම්. දෙකොඩ කලන මඩ වතුර ගඟ පාවඩයකින් එළු ඉලව් කෙදරක. මේ දැන් මහ වැස්ස දවසක්. මේ වැස්ස දවසේ වතුරක් දෙකොඩ දාගෙන යනවා. හරියට ඒක මඩ දෙකට එළවපු පාවඩයක් වගේ. පොල් කෑල්ලෙන් එකොඩ වෙවි පාරට. තාමත් වැස්ස වසී ගස්සක්. වැස්සේ උනාන් අර ඊට පස්සේ ගස්සට තියෙන වැස්ස තාමත් තියෙනවා. දොර ඇරුණු කූඩුවක ඉකිලීන ගොස් සිටිනා පැටවකු හා කිරිල්ලියසේ සීතා පැටියා සිටිතු දොරකඩ. දැන් මේ කියන කෙනාගේ නෝනාගේ නම සීතා. යාට පුතේ කොහොමද ඉන්නවා? එතකොට මේ දරුවයි සීතයි අර යාගේ ස්වාම පුරුෂයා වෙන මේ කවිය කියන කෙනා ඇතුළු මග බලාගෙන ඉන්නවා මහා වැස්ස දවසක. ගොම්මනේ නොපෙනුනා කිනහා වෙනවා ඇති. ඒගොල්ලෝ කිනහා වෙවි මෙයා එනකම් බලාගෙන ඉන්නවා කියලා කියනවා. ගොඩ නැගුණු මිටගෙට නෝකාඩු මුහුණ විතර බයි. දැන් මේ මිනිස්සයා හැන්දෑවේ මේ වැස්ස මැද්දෙන් ගෙදරට ඇවිල්ලා ගෙදරට එනකොට ඒකේ නෝනාගේ මුහුණ ඉතර හොඳ නැහැ. එයා නෝකාඩුවේ මගේලු මේ මිනිස්සයා දිහා බලනවා. පරිහේතුව බයයි ඉන්න අද නම් මේ ගෙදර. අද නම් මේ ගෙදර ඉන්න මට බයයි. සුළඟ මේ තරමට කුලඟ ගොඩක් තියෙනවා. බලන්න බුලුගහ ඉගිල් වෙන්න හද නැහැ. ඒ ගෙවල් ගාව තියෙන ඒගොල්ලන් ජීගාව තියෙනවා. ලොකු බුලුගහ. මේ බුලුගහ ඉගිල් වෙන්න වගේ අද උලඟ කියන දවසක් වැස්ස දවසක් මට බයයි මොකද ගහ කඩාගෙන ඉඳ තියෙනවා. අස්වත අය ගිල තමාපත් ගොලියන් දිගේ ඇදිමි බැලුවේ. ඊපස්සේ නෑ බය වෙන්න එපා කියලා නෝනවයි නෝනව සංසවලා ඒ කට්ටියත් එක්ක නිදා ගන්නට පැදුරේ දිගේ ඇදුනා. හැමුවා සුලඟක වරද. නිවාගෙන කුප්පිලා දැන් බලන්න මෙතන මෙන්න අපිට මේ දැන් මේ චිත්තයක් වෙනවා. අපිට ටික ටික චිත්තයක් නැවි එනවා. මේ ලාල් නැවුද කියන්නේ කාය චිත්තය. යාර ලස්සන මේ ලස්සනට ඒ චිත්ත මවන්න පුළුවන්. මේ බලන්න මේ කවියේ හැමුවා එකවරම හුලන ඔන්න හෝගාරක පාට හුලන පමනවා. නිවාගෙන කුප්පිලාම්පුව නිවෙනතර මේකද සනක් එක නැති ගෙදර. කුංචි ගෙදර. අරමුණා මහ කුණාටුව. ලෝකාන්ත මහා මේඝ වර්ෂාවට අඟගසා වදක පෙර ගසාගෙන මහා හුලඟ කොට දැන් පමන්න පටන් ගත්තා. ඉත ඇති තැනින් පිංගයි විදුලිය උරඹුන්ගේ ඇතුළට. අහසේ දැන් වහින්න දැස්සයි උණගයි එක්ක විදුලිය කොටනවා. අයිනාර සරපේ උඩිකක් වගේ අර කුංචි ගෙදර ඇතුළට මේ කළුවරේ විදුලිය එළිය වැටෙනවා. දැන් කොච්චර වහිනවද?
විදේ මහා අඳුරේ අන්ධකාරයේ මහා ගැන සත්‍ය ඇහෙනවා. දෙපළුවන කඳන් ගෙන වැඩි ඉදිරි වැඩේ ഘോഷා නගමින් සමහරු දර්ශන කඳන් දෙපළු වෙලා මහා සද්දේ ඇඳගෙන වැඩනවා. දැන් දරුවනේ අපිට දැනෙනවද මේ මහා වැලිබර වැස්ස වැලිබර අන්ධකාර උලක තියෙන මේ කුමාර දවසක රූපයක් මේ කවිය පුතේ අපි ඉස්සරහ අවනවා. ඊළඟට ගෙන මුගුරුද ආයුධ හැඳිවත් උස්සාගෙන පරුස වචනයෙන් කෑගසමින් උමතුවෙන් දුවයි එකරැලට මිනී මල් සුනග ත්‍රස්ත කරමින් මනබෙද. වන්නේ මේ අපිට මවන්නේ මහා ත්‍රස්තවාදී අමුතාවක් කඩාගෙන ඉඳගෙන අපේ දිහා වෙනවා වගේ මේ ගුණ කියන්නේ. කොහොමද එන්නේ? මුගුරු ආයුධ ඔසවාගෙන හැඳිවත් ඔසවගෙන පරුස වචනයෙන් කෑගම මෙන්න මහා ත්‍රස්තවාදී කණ්ඩායමක් වගේ තමයි මේ මුලක එන්නේ කියලා අපි මේ කවියා කියනවා. දැන් මෙහෙම ඇවිල්ලා මුළු ගහන මොනවා කරාවි? අම්මා වරුන් මෙන් සංගවාගෙන තුරුලේ කුඩාගස් හඬා වැටෙනා මහා දැසේ විලාප නගමින් මහා ගස්. දැන් මහා හුලඟේ මැද්දේ අර ලොකු ගස් පුංචි ගස් ටික අම්මලා නිකන් දරුවෝ ටික තුරු කරගෙන ඉන්නවා වගේ තුරු කරගෙන හඬ ඇහෙනවලු අර මහා ගස් මේ මහා හුලඟේ. කොටන්නේ විදුලිය පෙන්නන්නවටද නැසුණු ගස්. ජීවත් වෙන ගස්ට තාර්ජනය කරන්න. දැන් විදුලිය එළියෙන් පේනවා. තැන් වල වැඩිච්ච මහා ගස් විදුලිය එළියෙන් පේනවා. දැන් වැටි බුළු ගස සිතේ කලවරේ. දැන් වැටි කියලා හිතනවා බුළු ගහ වැටි කියලාමයි දැන් හිතන්නේ විතර. කුණාටුව නැවතුන අලියම දැස්ස බලේ විදුලට. දැන් මේගොල්ලෝ රැලි වෙනකන් අමාරුවෙන් ඉඳලා යාන්තම් එළිය වැටෙද්දි පාන්දර 4ට 5ට බහිනවා එළියට. බලන්න දරුවනේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා. වැටුණු පොල් ගස් දෙකක් සුළඟට රැඳී ඇත මුළු ගහේ අතු අතර. වලක්වා අපේ පැල දෑතින් දරා සිටිනු වැනි පොල් ගස්. රැයක් පහන් වන තුරු උස මහත තාත්තා කෙනෙකුසේ. කොහෙලා තියෙන්නේ? මේ ගෙට වැටිච්ච මහා පොල් ගස් දෙකක් අර මුළු ගහේ අතු අතර රැඳිලා මේ අපේ ගේ පැල කුඩු කරන්නේ නැතිව මහා තාත්තා කෙනෙක් වගේ අර බුළු ගහ කරාගෙන ඉන්නවා. ඒ පොල් ගස් දෙක අපේ ගෙට වැටෙන්නේ දෙන්නේ නැතුව. දැන් බලන්න දරුවනේ අපිට මේ කියන කවියෙන් අපි හිතන දේ නෙමෙයි වෙන්නේ. අපිට හිතන්නේ අර මහා සුළඟේ බුළු ගහ කඩාවැටේ කියලා. නමුත් ඒක නෙමෙයි උනේ. අපේ ගෙට වැටිච්ච පොල් ගස් ටික ඒ බුළු ගහෙන් ආරක්ෂා කරගත්තා. අපිව රැකගත්තා. දරුවනේ අපි සබදාමේමයි. අපි කොයිතරම් අකාරණද වුණා සබදාම ගහකොළ අපිට සලකනවා. ඒක නිසා තමයි අපිට මේ දක්වා ජීවත් වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. එහෙම වුණා නම් අපේ ජීවිතය මේ මනුෂ්‍ය වර්ගයාගේම ජීවිතය නිශ්චිත වශයෙන්ම අවසන් වෙනවා. නමුත් සබදාමේ තියෙන කාරුණික බව මේ ගස්වල වල තියෙන ආදර නිසා තමයි දරුවනේ අපිට හැඳින්නට පුළුවන් වෙලා තියෙන්නේ. දැන් ඊළඟට දරුවනේ දැන් අපිට වෙන කිව්වේ ඉස්සෙල්ලා මට කිව්වා අපේ ප්‍රෝහිත මම ලියපු එක ගීතයක් ගැන පුංචි වචනයක් කියන්න කියලා. ඒක තමයි මැටි ගෙදර අපේ අම්මා කිරි අම්මා කියන ගීතය. ඒ ගීතය දරුවනේ මම ඒක වචන කියන්නේ මෙහෙමයි. බිම වැටුණ කිරි දතට අඬන මගේ ළඟට හිට අඟගහේ ලේනකට දුන්නා අහිමි වී ගිය දිනක සිනාසිය හැකි හිතක් අතීතෙන් මට ගෙනත් දුන්නා මැටි ගෙදර අපේ කිරි අම්මා. දැන් දාන්න අපි හැමෝම දන්නවා අපිට පුංචි කාලේ එනවා කිරිදත්. කිරිදත් ආවට පස්සේ එක්තරා කාලයකදී අපේ කිරිදත් හැලෙනවා. අපි හැමෝම දත් හැලලා තියෙන්නේ. ඒකට මෙන්න මේ දත් හැලෙන කාලෙට අපිට හට දුකක් හිතෙනවා. සමහර ඉස්කෝලේ යාළුවෝ අපිට විහිළුත් කරනවා. හරියට ඒගොල්ලන්ගේ දත් හැලුනේ නැහැ වගේ. අයියලා එහෙම අපේ දත් කල්ලම් එක පෙන්නලා අපිට කියන කතා අපි දන්නවා. නේද? එතකොට මෙන්න මේ අපේ ජීවිතේ දරුවනේ මේ අහිමි වීම, මේ කිරිදත් අහිමි වීම අපිට හරි දුකක්. එතකොට ඒ දුක දරුවනේ අපිට දරා ගන්න හරි අමෝල් විදියට අපේ අම්මලා, අපේ ආච්චි අම්මලා ඒක දරා ගන්න අපිට කියලා දීලා තියෙනවා. මොකද දැන් පුතේ ඔය දත් වැටුණු කිරිදත් වැටුණාට පස්සේ ඒක අරගෙන යන්න විදුලට.
ඒකට ගිහිල්ලා ලේනෝ මේ දත අරගෙන අලුත් දතක් මට කියෝ කියලා දාන්න වහලද. එතකොට ලේන පුතාට දතක් ගෙනලා දෙනවා. ඕක අපේ කිරියම්මලා අම්මලාට කියන කතාව. එතකොට අපි මොකද කරන්නේ? අර වගේ ගිහිල්ලා එළියට ගිහිල්ලා වහලට දානවා අපේ කිරිදත්. දැම්ම වගේමයි ටික දවසකින් අපිට එනවා තව දතක්. උඩ අපි හිතනවා මේක මෙහා දුන්නේ ලේනද කියලා. දැන් එතකොට බලන්න අපිට මේකෙන් අපේ ආච්චි අම්මා කියා දෙන්නේ දුක දරා ගන්න හැටි. අපිට යමක් අහිමි වුණා ඒක ආපහු ලැබෙයි කියලා අපිට බලාපොරොත්තුවක් දෙන්න තමයි අපේ ආච්චි අම්මලා අපිට මේ දේවල් කියා දීලා තියෙන්නේ. ඊළඟ කොටස තියෙන්නේ ප්‍රහත් නමකට නොදෙන කැවුම් මල්ලක් තියෙන සිටුවරුන් සිටු ගෙදර වුණා මා නමට ගෙයින් දෙන කැවුම් අහුරෙන් එකක් අඬන කෝදුරුවන්ට දුන්නා මැටි ගෙදර අපේ කිරියම්මා. මේ කිරියම්මා ඇත්තටම ඒ කිරියම්මලාට දරුවනේ අපිට වඩා මිනිස්සු ගැන සතුටු ගැනකට දැනෙනවා. දැන් කෝදුරුවෙක් කියන්නේ ඇහැටවත් පේන සතෙක් නෙමෙයි. මේ කෝදුරුව අඬන එක ඇහෙන්න බැරි තරම් නමුත් අපේ ආච්චි අම්මට අපේ කිරියම්මට ඇහෙනවා මේ කෝදුරුවන්ගේ ඇඬුම. ඒක නිසා තමයි ඇය කැවුම් හදද්දී පුංචි කැවුමක් හදලා අර වහලේ නූලකින් එල්ලන්න. මම හිතන්නේ මේ ගම්වල සමහර ආච්චි අම්මලා තාමත් ඒක කරනවා. එහෙම කරන ආච්චි අම්මලා මම දැකලා තියෙනවා. එතකොට අපේ ආච්චි අම්මා මගේ බඩගින්න විතරක් නෙමෙයි මං ආච්චි අම්මේ කැවුම් කන්න ආසයි කියලා කිව්වට පස්සේ අර හදන කැවුම් හතටෙන් එකක් අර කෝදුරුවලට එල්ලෙනවා කෝදුරුවත් කාලා බඩ පිට ගන්න කියලා. එතකොට ඉතින් මහා අනුන්ගේ කැක්කුම ආදරයක් දැනීමක් සහ අනුකම්පාවක් දීච්ච කෙනෙක් තමයි අපේ ආච්චි අම්මා. ඊළඟට කොටසේ තියෙන්නේ මැට්නේ ආච්චි අම්මා දැන් ගිහිල්ලා. මැටි ගෙදර තිබුණ තැන ගමක කුස ගිනි නිවන කිරි එරෙන ගහක් වැඩ ඉන්නා. වෙබ් අඩවියේ තැනක හමු වුණොත් දන්වන්න මැටි ගෙදර අපේ කිරි අම්මා. දැන් දරුවනේ අපි හැමදේම හොයන්නේ වෙබ් අඩවියේ. Google එකේ. නමුත් අපේ දරුවනේ අපේ සර්ච් කරලා අපේ කිරියම්මගේ ගුණාංග වටිනාකම් හොයාගන්න පුළුවන්ද? ඇගේ මනුෂ්‍යකම් හොයාගන්න පුළුවන්ද? අපිට Facebook එකේ යාළුවෝ තරම් ඉන්නවා. හායි කියන, බායි කියන යාළුවෝ ඕනෑ තරම් ඉන්නවා. අපිට Free Fire game ගහලා අපිට කොච්චරම ආයුධ ගන්න පුළුවන්ද? නේද? හැබැයි අපිට දුකේදී පිහිටවන කෙනෙක්, අපේ දුක තේරුම් ගන්න කෙනෙක්, අපිට හැබැයිටම ආදරය කරන කෙනෙක් දරුවනේ අපිට අන්තර්ජාලය හොයාගන්න බෑ. ඒක තමයි ඇත්ත. ඉතින් නමුත් ඒක මම කියන්නේ වෙබ් අඩවියේ තැනක හමු වුණොත් දන්වන්න අපේ මැටි ගෙදර කිරියම්මා. කිරියම්මා අපේ කිරියම්මා වගේ කෙනෙක්, අපේ අම්මා වගේ කෙනෙක්, අපේ තාත්තා වගේ කෙනෙක් අපිට දරුවනේ කවදාවත් ඉන්ටර්නෙට් එකේ යාළුවෙක් හැටියට හොයාගන්න බෑ. ඒක තමයි. ඒ සම්නමුත් අපි දකින්නවාද මේ වෙනකොට අපි පුදුම විදියට සමාජ සම්බන්ධතාව වලින් ඈත්ලා යනවා. අද අපිට අනිකාට කතා කරන්න වෙලාවක් නැහැ. අපිව ළඟම ඉන්න මිනිස්සු ටික ඈත් කරලා තියෙනවා අපේ තියෙන ජම්මුදුරු කතනේ. අපිට හිතා ගන්න බැරි ලෝකයක් ඉතින් නිර්මාණය වෙනවා කියලා මට හිතෙනවා. ඒ ලෝකයේදී අනිකාව තේරුම් ගැනීම ආදරය කිරීම ගැන බරපතල ප්‍රශ්නයක් මතුවේ කියලා මට හිතෙනවා. කොහොමද ඒ යථාර්ථය මොකක්වත් මොන දෙන්න ඕන. ඒ මොන දෙන්නේ යථාර්ථය ගැන කියවෙන මේ ගීතය අපි අහමු. ඊළඟට දරුවනේ මම තව කවියක් දෙකක් කියලා අපි වෙන්නලා යමු. මේ කවිය කියන්නේ ඉස්සෙල්ලා පුංචි කතන්දරයක් කියන්න ඕන. ඒක තමයි සමදියේගේ කතාව. දැන් ඔයගොල්ලෝ මම හිතන්නේ පුංචි ළමයි අර ඉදුවේ යන අර කොස්සඩියක් විතර උස රොබින් හුඩ්ගේ කාටුන් එක බලනව නේද? බලනව නේද? රොබින් හුඩ්ගේ කාටුන් එක බලනව නේද? එතකොට දරුවනේ ඉස්සෙල්ලා ගලන්තේ හිටියා රොබින් හුඩ් කියලා වීරවරයෙක්. එයාගේ ගැන ලස්සන නාට්‍ය මාලාවක් අපේ රටේ ඉස්සෙල්ලා ජාතික රූපවාහිනිය ගියා. අපි ඒක බැලුවා. ඒක ලස්සන නාට්‍ය මාලාවක්. ඊපස්සේ අපේ රටේ දරුවනේ ලංකාවේ රොබින් හුඩ් කියලා හඳුන්වන වීරයෙක් හිටියා.
1832 තමයි ඔහු ඉපදුනේ. ඔහුගේ තාත්තා දීකිරි කෑගේ අදාසියක්කු, අම්මා පිංචුහාමි. මේ පවුලේ 4 දෙනෙක් හිටියා. ඒ 4 දෙනෙක් පිරිමි 4යි ගෑනු ළමයා හිටියා. එක පුතෙක්ගේ නම තමයි සරදියෙල්. මේ සරදියෙල් දරුවනේ සුද්දන්ට අනුව මහමංකොල්ලකාරයෙක්. මොකද ඔහු එතකොට කොළඹිලා නුවර මහනුවරට යන සුද්දන්ගේ කරත්ත වලින් සල්ලි මංකොල්ල කෑවා. එතන සාමංකොල්ල කාලා ඒව දුප්පත් මිනිස්සු අතර බෙදා දුන්නා. ඒ නිසා ඔහු සාමාන්‍ය මිනිස්සු අතර වීරයෙක්. ඔහු හිටිය දරුවනේ ඔබ මේ වෙනකොට හොඳින්ම දන්න සිංහල මුස්ලිම් මහා කෝලාහලයක් ආරම්භ වෙන්න පදනම් වැඩිච්ච මාවනැල්ලේ තමයි ඔහු හිටියේ. මාවනැල්ලේ උතුම්ගාන්ධිය තමයි මේ සරදියෙල් හිටියේ. එතකොට මේ සරදියෙල් අල්ලන්න ඉංග්‍රීසි ආණ්ඩුව සෑහෙන උත්සාහ කරා. කොහොම හරි දරුවනේ අවසානයේදී මේ සරදියෙල්ව ගේ කකුලට වෙඩිවදිනවා. මේ වෙඩිවදින්නේ දරුවනේ ඔහුව අල්ලන්නේ 1864 අවුරුද්දේ මාර්තු මාසයේ විශාල ඉංග්‍රීසියෙන් සමග එක්කම වෙච්ච හමුදාවක් එනවා. ඇවිල්ලා මේ සරදියෙල් හිටපු ඒ නිවස සෝල්දර ගෙදරක හිටියේ සෝල්දර ගෙදර වට කරනවා. වට කරාට පස්සේ එතනදී වෙඩි හුමාරුවක් වෙනවා දරුවෝ. ඒ වෙඩි හුමාරුවක් වට පස්සේ ඒ වෙඩි හුමාරුවේදී අපේ රටේ පළමුවන පොලිස් නිලධාරියා මෙයා. ඔහුගේ නම සබාන්. මේ සබාන් කියන පොලිස් නිලධාරියාට දරුවනේ වෙඩි තිබ්බේ සරදියෙල් එක්ක හිටපු ඔහුගේ හිතයිශීවන්ත සගයා වුණ මම්මලේ මරික්කා. ඔහු මුස්ලිම් මිනිසෙක්. සරදියෙල් සිංහල මිනිසෙක්. මේ සිංහල සරදියෙල්ව බේරගන්න මම්මලේ මරික්කා කියන මුස්ලිම් මිනිහා ආපු පොලිසිය නිලධාරියට වෙඩි තියනවා. ඒ වෙඩි හුමාරුවේදී සරදියෙල්ට වෙඩි වදිනවා. කකුලට වෙඩි වදිනවා. මේ සරදියෙල්ට කකුලට වෙඩි වැදුනාට පස්සේ දරුවනේ දෙහිගම වෙදරාල කියලා ඉන්නවා මිනිස්සෙක්. මේ මිනිස්සයා සරදියෙල් ගාවට ගිහිල්ලා ඒක උදව් කරනවා සරදියෙල්ගේ දව යාළුවෙක් වෙන්න සිරිමලා කියලා. ඔව් සිංහල ජාතිය. මේ සිරිමලා සහ දෙහිගම වෙදරාල කියන සිංහල ජාතිය දෙන්න එක්කම වෙලා සරදියෙල්ව පොලිසියට අල්ලලා දෙනවා. ඊට පස්සේ මේ මම්මලේ මරික්කාට සහ සරදියෙල්ව 1864 මැයි මාසයේ දවසකදී බෝගම්බරදී දිනෝදා මිනිස්සු බලාගෙන ඉඳද්දී එල්ලා මරන. දැන් බලන්න දරුවනේ අපිට දැන් මම 2019 පාස්පෝර්ට් හරිය පස්සේ මුස්ලිම් කඩවලින්ට ගියේ නැති මිනිහෙක්. මම මුස්ලිම් කඩවලින් කෑම කාප නැති මිනිහෙක්. මම මුස්ලිම් මිනිහෙක් දැක්කම වෛරක්කාරයෙක් කියලා සලකපු මිනිහෙක්. නමුත් මට මේ වෙනකොට තේරෙනවා එහෙම හැම මුස්ලිම් මිනිස්සෙක් ඉන්නව නෑ. හැම ජාතියකම දරුවනේ අන්තවාදී පිරිසක් ඉන්නවා. දෙමළ මිනිස්සුගේ අන්තවාදී පිරිසක් ඉන්නවා. හැබැයි සුළුතරයක්. සිංහල මිනිස්සුගේ අන්තවාදී පිරිසක් ඉන්නවා. හැබැයි සුළුතරයක්. මුස්ලිම් මිනිස්සුගේ අන්තවාදී පිරිසක් ඉන්නවා. හැබැයි සුළුතරයක්. මේ බහුතරයක් මිනිස්සු අර අපි මාධ්‍යයෙන් දකින අපිට එහෙම පෙන්වන අන්තවාදී මිනිස්සු නෙමෙයි. අපිත් එක්ක එකට ජීවත් වෙන්න කැමති. අපිත් එක්ක අපේ ප්‍රශ්න වල දුක බෙදා ගන්න කැමති. අපි එකිනෙකාට ගරු කරන්න කැමති මිනිස්සු ටිකක් ඒ හැම ජාතියකම ඉන්නවා. අපි ඒක හොඳට තේරුම් ගන්න ඕන. ඒ මම මේ අතීත සිද්ධිය මතක් කරේ. අපේ රටේ සිංහල මිනිහෙක්ව බේර ගන්න පොලිස් නායකයෙක්ට මුලින් වෙඩිතිබ්බේ මුස්ලිම් මිනිහෙක්. එතකොට මෙන්න මේ සිදුවීමත් එක්ක මේ සිදුවීම අල්ලලා රුවන් බන්දු ජීවකයන් කවිය ලස්සන කවියක් කියලා තියෙනවා. ඒ සිද්ධිය තමයි තවකතාවක් කියන්නේ මම්මලේ මරික්කාගේ සහෝදරියක් හිටියා මේනුකා කියලා. මේ මේනුකාත් එක්ක මේ සරදියෙල්ගේ ආද සම්බන්ධතාවයක් තිබුණා. දැන් අද හිතන්නකෝ අද මුස්ලිම්
කෙනෙක්ගේ සහෝදරයෙක් හෝ දියගේ එක සිංහල මිනිස්සෙක් ආදි සම්බන්ධතාවයක් පටන් ගත්තොත් මොනවාගේ රාත්‍රී මොනවාගේ කික්කේලියකින් ඉවර වෙන්නේ. නමුත් දරුවනේ මේ අපිව මේ බෙදා වෙන්න කරන් ඉස්සෙල්ලා අපේ සාමාන්‍ය සමාජයේ මෙහෙම දැඩි ලෙස අන්ධවාදී බෙදීමක් තිබුණේ නැහැ. නමුත් දරුවනේ මේක ඇති කරලා තියෙන්නේ මේ රටේ බලය සඳහා හොරගන්න මිනිස්සු කණ්ඩායමක් විසින්. ඒක ඉතා පැහැදිලි. අපි ඒ බුදුට අහු වෙලා ඉන්නේ. ඒ නිසා මම ඔබට කියනවා තොප්පිය දාගත්ත බලියට පර්දාවක් ඇඳ බලියට නාලේ තිලකයක් තිබ්බ බලියට මිනිස්සෙක් වෙන කරන්න එපා. මේ මිනිස්යාගේ ජීවිතය ගැන ඔහු කවුද කියලා ඊර්ෂ්‍යා ගිහිලා හොයන්න. ඒ අතරතුරේ බොහොම අතිශය සුන්දර අතිශය මානුෂවාදී අපිට පුදු වෙන ආදරය කරන පුළුවන් මිනිස්සු අතර ඉන්නවා. දැන් මේ කවියේ කියන්නේ දරුවනේ මේ මම්මලේ මරිකාරයෙක් සරදියේ භෝගම්බර තනි වෙලා ඉඳන්දී සරදියේ හිතන දේ තමයි මේ කවියේ කියන්නේ. තුංග උතුවන් කන්ද බාමුල කෝපි මල් ලහුරක් තියා මම්මලේ මට ඇහෙනවා බං ඉකී බිඳින හඬ මේනකා. සරදියේ කියනවා මම්මලේ මට ඇහෙනවා බං උඹලගේ අක්කා ඉකී බිඳින හඬ. කොහොමද එයා ඉකී බිඳින්නේ? තුංග උතුවන් කන්ද බාමුල කෝපි මල් ලහුරක් තියා. බංගර මේ කෝපි මල් ලහුර කියන්නේ ඇයි? ඒ කෝපි කාලේ අපි රට සුත්තු කෝපි ගෙනාව කාලේ කාලේ කෝපි කාලේ. මේ කෝපි කාලේ සිද්ධියක් නේ කියන්නේ. තුංග උතුවන් කන්ද පාමුල කෝපි මල් ලහුරක් තියා මම්මලේ මට ඇහෙනවා බං ඉකි බිඳින හඬ මේනකා. බංගලාවක් බින්න දවසක හංගගෙන ආ හිදී පුරා කෝපි මල් අහුරක්ම ගැවසු කෙස්ටොදක් අතරින් යවා හිඟුලේ ඔය ළඟ වාඩි කරගෙන ඔබේ හැඩ මට බලා ගන්නට ආයෙ එන්නට බැරි බව මම දන්නවා මං මේනකා. මේ සරදිය කියනවා මේනකා මට ආයෙ ඉන්න වෙන්නේ නැහැ. අපි ඉස්සෙල්ලා අර හිඟුලේ ළඟ වාඩි වෙලා උඹේ කොණ්ඩේ කෝපි මල් අහුරක් ගහලා මම බංගලාවක් අල්ලලා අරන් ආපු එරිදී කූරක් උඹේ කොණ්ඩේ ගහලා ඒ හැඩ බලපු යාදේ කරපොදි දෙය ආයේ එන්නේ නැහැ. තුංග උතුවන් කන්ද පාමුල කෝපි මල් අහුරක් තියා මම්මලේ මට ඇහෙනවා බං ඉකි බිඳින හඬ මේනකා. දැන් බලන්න දරුවනේ ඉංග්‍රීසි සමාජයෙන් අතිශය දඩබ්බර අපරාධකාරී ක්‍රෙඩිට් කියපු අපි වීරයෙක් කියන සලකන සරදියලගේ හිත ගැන 1864 මැයි 7 වෙනිදා ඕගාම්බරදී මැරිච්ච සරදියලගේ හිත ගැන 2010 අවුරුද්දේදී කුවන් බඳු ජීවකේන කවිය කියනවා. දැන් බලන්න දරුවනේ එහෙම අවුරුදු 100 ගානක් අතීතයක මිනිස්සෙක්ගේ සිතුවිල්ල දැන් කවියාට කියන්න පුළුවන්. කවියෝ කියන්නේ දරුවනේ එහෙමයි. ඔවුන්ට අවුරුදු 100 ගානක් අතීතයට අවුරුදු දහස් ගානක් අතීතයට අවුරුදු 100 ගානක් අනාගතයට යන්න පුළුවන් මිනිස්සු. ඒ නිසා එහෙම මානසික හිතන කවි ලියන කවි අහන කවි රසෙන්නේ ඒ මොනවාද අනෙක් මිනිස්යාව තේරෙන දුවේ පුතේ අප අතරින් දිවි වෙන බව මේ ඉන්න ප්‍රේක්ෂකාගාරයෙන් දිවි වෙන බව දන්නවා. අපි ඒ දරුවන්ට ආදරය කරනවා. ඔවුන්ට දෙන්න ඕන අපිට පුළුවන් හැටියට අපි දෙන්න සූදානම්. එහෙමනම් ඒ ආදරණීය මතක් කිරීමත් එක්ක අපි වෙන වෙලාවට සූදානම් වෙනවා. එහෙමනම් දරුවනේ අවසාන වශයෙන් අපි ආදරය කරන විශේෂයෙන්ම සාමාන්‍ය චූටි බාධාවක් කිරීමක් කරන්න වෙනවා අපේ සහෘදයාණනි අවසරයි සියලු දෙනාගෙන්ම මම දකින විතර ගීත සාහිත්‍යයේ හැරම් ලක්ෂයක් තමයි නිහඬ කලාකරුවාගේ ගීතේ සුනිල් ද්‍රිසිංහයන් ගායනා කරන ඒ ජීවිතයේ වෙනස්කම හඳුනා දුන්න ඒ ගීතයේ ජීවය දුන්න ඔබට ඒ පිළිබඳව යම්ම කතා කරන්න පුළුවන් මේ අවස්ථාවේදී මම අහිංසක ඉල්ලීමක් කරන අපේ සියලු රසිකයන් සහෘදයන් වෙනුවෙන් මේ තරම් සිව්මෙරිති කඩුගල් ගීතය පිළිබඳ පොඩි අදහසක්. ඇත්තම ප්‍රශ්නයක් කියන්නේ මගේ නිර්මාණ ගැන මම කතා කරේ පොඩි
හරියට ගතියක් නමුත් දැන් ඔබ ආපු නිසා මම කියන්නම්. මේ ගීතය සම්මත මුලින්ම ඒ ගායනා කරපු පුරුදු නැසින්යන්ට ඒ වගේම මේ සංගීතය කොහොම දැනෙන විදිහට තේරුමක් ඇති නිර්මාණය කරපු මගේ අලුත් මිත්‍රයා තාක්ෂණ නුවර සානායක අපතුමා ආදරයෙන් සිහිපත් කරන්න ඕන. මේක 2004 අවුරුද්දේ වැලි නිල කියන කලාවලක් තියෙනවා රජරට විශ්වවිද්‍යාලයේ. ඒ විශ්වවිද්‍යාලයේ හොඳම නිර්මාණය හැටියට අනුගමන සම්මානය අග්‍රාධාරණය හැටියට ලැබිච්ච නිර්මාණය. ඊපස්සේ 2005 අවුරුද්දේ විතර දවසක මට දර්ශන මුණ ගැහෙනවා රජරට සේවයේ සංගීතාංශයේදී. ඊපස්සේ ඔහු මේ ගීතයට තනුවක් යොදලා සුනිල්සිංහ මහත්මයාට ගායනා කරන්න දෙනවා. අපි හැමෝම එතන ගියා. ගිහිල්ලා බොහොම සන්තෝෂයෙන් කරපු නිර්මාණයක්. ඊට පස්සේ ඒ නිර්මාණය 2010 අවුරුද්දේදී 2011 අවුරුද්දේදී අපි තුන්දෙනාටම රාජ්‍ය සම්මානය හම්බ වෙනවා හොඳම ගීත රචනය, සංගීතය සහ ගායනය. ඉතින් මිනිස්සු ඒකකොට 2009 පස්සේ මේ ගීතය වැළඳගත් බවක් මට දැනෙනවා. මේ ගීතයෙන් සරලව බොහොම විචාර කරන්නේ නෙමෙයි සරලව කියනවා නම් කියන දරුවනේ මෙච්චරයි. අපි අහලා තියෙනවා ලෝකයේ ලොකුම නිර්මාණ කලේ කවුද කියලා අහුවොත් එහෙම කියන්නේ ඒ කාලේ ඉඳු පාලකයා. එහෙම තමයි. කලාව හැදුවේ කවුද? දාසෙන් රජු. වඩනසෑ හැදුවේ කවුද? දුටුගැමුණු රජු. ඒ වගේ. එතකොට නමුත් මට මෙහෙම එකක් හිතෙනවා. එතුමා නායකත්වය එතුමා රජ වෙලා නායකත්ව දුන්නා තමයි. නමුත් මේ නිර්මාණ කරේ මිනිස්සු සාමාන්‍ය මිනිස්සු. අවුකන පිළිමය හදවතේ ඇලුනේ සාමාන්‍ය මිනිස්සෙක්. ඒ කළුගලට හැම පිටිපාරම ගෙනුවේ සාමාන්‍ය මිනිහෙක්. ඒ ශ්‍රේෂ්ඨ නිර්මාණය හදවතේ ඇවිත් ශ්‍රේෂ්ඨ නිර්මාණයට රූපයක් හැටියට අප්‍රමාණ දුක් විඳලා නිර්මාණය කළේ මිනිස්සෙක්. ඉතින් මට හිතුණා මුළු ලෝකයක් ඉතිහාසයක් ප්‍රභූ මූලික ඉතිහාසයේ ප්‍රභූවරුන් වෙනුවෙන් විතරක් වෙන් වෙච්ච ඉතිහාසයේ ඇත්තම දුක් විඳ ඇත්තටම ඒ නිර්මාණය කළ ඇත්තම මිනිහා හොයාගෙන. එතකොට මගේ කල්පනා ලෝකයේදී මම හිතලා මගේ කල්පනා ලෝකයේදී මට හම්බ වෙච්ච මිනිස්සය තමයි මම නිර්මාණය කළේ. ඒ මිනිස්යාට දියක් මුතු වෙන්න පුළුවන්. ඒ මිනිස්යා අප්‍රමාණ දුක් විඳ මිනිසෙක්. අඩුම තරමින් ඔහුගේ දුක සම බෙදා ගන්න ඔහුට බිරිඳා ප්‍රේමවන්තියක් නොහිටියා වෙන්නට පුළුවන්. ඉතින් එහෙම මිනිස්සෙක් ගැන තමයි මම ශ්‍රේෂ්ඨ කලාකාරයෙක් ගැන තමයි මම මේ නිර්මාණයෙන් කියන්න උත්සාහ කළේ. ඊට අමතරව මේක ගැන විවිධාකාර වූ විචාරයන් තියෙනවා. බුදුදහම අනුව ඉතා ගැඹුරු විචාරයන් තියෙනවා. දේශපාලන න්‍යාය අනුව ඉතා ගැඹුරු විචාරයන් තියෙනවා. ඒ හැම එකක්ම මම ලියපු කෙනා හැටියට බොහොම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්න මම සූදානම්. ඒකම ඕනෑ විචාරයක් ඒ ආකාරයෙන් බලා ගන්න, ඉඳ ගන්න, දරා ගන්න, අහුම්කම් දෙන්න මම සූදානම්. ඒක තමයි